බෙදන්න පටන් ගත්තා. මට ගිහින් දින තිබෙන අපතේ හේතුව මම පාන්දුරේ ඒගොල්ලෝ ඉන්නේ මොරටුවේනේ. හරි. ඒ ගැටලු තිබ්බා. දැන් හෙට වේල්ස් එකේ විවෘත වෙනවා පුතේ. හෙට ඔයාට 10න් පස්සේ 10 මාරෙන් පස්සේ වේල්ස් ආයතන නිබන්ධන ගන්න පුළුවන්. ඒ කියන්නේ 21 සහ 22 23 ආයත රට ලොක්ඩවුන් කරනවා. නැත්නම් වහනවා. 23 24 25 වහලා ආයි. අර ඒක 21යි 22යි කියන දවස් දෙක තුල ඔයාට වේල්ස් එකේ ළමයිට රාවතාත් වේල්ස් ආයතන නිබන්ධන ලබා ගන්න හැකියාව තියෙනවා. ඒකට දැන්ටමත් ඔයාට නිබන්ධන ලැබිලා නැත්නම් වේල්ස් එකේ ළමෙක්ට සෙට් එකෙන් හිට ගන්න පුළුවන් පුතේ. ටියුට් එකේ දීලා තියෙන්නේ. වේල්ස් එකේ ළමෙක්ට නිබන්ධන ලැබිලා නැත්නම් කුරියකින් හෝ ඇවිල්ලා නැත්නම් මට කියන්න පුතේ. මං ටියුට් ටික වේල්ස් එකෙන් තියන්නම්. ඔයාට හෙට ගිහිල්ලා වේල්ස් එකෙන් 10 මාරෙන් පස්සේ ටියුට් ගන්න පුළුවන්. ඒතර වේල්ස් එකේ ළමයි මැසේජ් එකක් දාන්න. මට ටියුට් එක ලැබුණේ නැහැ කියලා ආපු නැති කට්ටිය ලැබුන්නේ නැහැ හරි ගත්තේ නැහැ හරි මොකක් හරි. මේ මාසේ තියරි රිවිෂන් ටියුට් දෙක ලැබිලා නැත්නම් තියරි නම් ඔයා තියරි විතරයි රිවිෂන් විතරයි දෙක වෙනා දෙකම ලැබිලා නැත්නම් මැසේජ් එක දාන්න සර් මට අහන්නේ. ඒත් මම වාගේ නමත් එක්කලා ලියලා ටියුට් එක ගිහින් දෙන්නම්. ඒතර ඔයාගේ නමට නැත්නම් සමහර වෙලාවට කියනවා සර් ටියුට් ඉවරයි කියලා එතනින්. ඒතර මම දන්නවනේ ළමයි කී දෙන ටියුට් යන්න ඕනද කියලා. ඒතකොට නමට ටියුට් එක දුන්නා පස්සේ ඔයාට ඇවිල්ලා ටියුට් එක කරන්නේ නැති වෙන්නේ නැහැ. ටියුට් එක අනිවාර්යෙන් තියෙනවා. හරි. හරි. එහෙම දෙයක් කරන්නම් මම ඒකට. ඒත් වැඩේ අවසానයි. හරි. වැඩේ හරි. ඒතර නැත්තම් ගිය පාර එහෙම වුණා සමහර ළමයි ටියුට් දෙක ගන්න දීලා වැරදිලා පස්සේ ආව ළමයිට ටියුට් නැහැ. ඒ ආයෙත් පාරක් ටියුට් ගිහින් දෙන්න ඕන පුතේ. ගිහින් දෙන ගැටලුවක් නැහැ. ගිහින් දෙන ගායන කාල සීමාවක් ලැබෙන්නේ නැහැ. හරි. එහෙන් ටියුට් එක නැහැ කියලා කෝල් එක කරලා මෙහෙන් ගිහලා ගිහින් දෙන්න වෙන්නේ නැහැ මට. එසා ටියුට් බෙදන්න මුල්ලා ඊපාර ළමයිට. එසා ලැබුණ නැති ළමයි ටික මැසේජ් එකක් දාන්න ඔයාගේ නමට ටියුට් එක එතන දී. පැහැදිලිද? හරි. ඒක තමයි ඊළඟ කරන්දරේ පුතේ. ඒතර තව දෙයක් අර Google Gmail එක කරා පුතේ වීඩියෝ ලින්ක් එක එවනේ. දැන්ට මම ගෲප් එකට දාලා තියෙනවා. හරිද? ඒතර මේ මාසේ මුල ඉඳලම තිබිච්ච රෙකෝඩින් ටික. හරි. ඒ සෝම් එකේ ඇයට පුතේ ටියුට් එක ලැබිලා ඇත්තේ. හරි. මම කුරිය කරා. දැන්ටමත් ඔයාලට ලැබිලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න ඒ සෝම් එකේ ළමයට කල්තර සෝම ඒ සෝම් එකේ මට ටියුට් එක ලැබුණේ නැහැ කියලා. ඒතර ඒ අඩුපාඩු තියෙන ටික බලලා පුතේ මම ඒ සෝම් එකට රුවන් සර්ට කියලා ටියුට් එක යවන්නම් හෙට. හරි. ඒ වැඩ ටික මම හෙට කරලා දෙන්නම්. ඔයාට කිසි ගැටලුවක් නැහැ. එතකොට ටියුට් ටික ආයතනයෙන් ගන්න පුළුවන්. පැහැදිලි වැඩේ. මම වෙලාවත් එක කියන්නම්. ඒතකොට ටයිම් එක ගිහිල්ලා ආයතනයෙන් ගන්න. හරිද? හරි. එතකොට මේ වැඩ ටික හරි. ඊට පස්සේ උදේ අර Gmail එකට රෙකෝඩින් එක එවන එක උදේ. දැන්ට මම ඔයාගේ group එකට දාලා තියෙනවා. දැන් paper class එකේ ළමයි ගණන් ඔක්කොම email ළමයි දීලා තිබ්බා. ඒතකොට ඒ email එකට ඔයාගේ paper class එකේ link එක ඇවිල්ලා ඇති. බලන්නකෝ. ඔයාට බලන්න පුළුවන්. හරි. ඔයාට ඒක බලා ගන්න හැකියාව තියෙනවා. හරි. දැන් theory ළමයි ගොඩක් fill කරලා තිබ්බේ නැහැ. revision එක ළමයි නම් 40 revision 26 fill කරලා තිබ්බේ. theory ළමයි 30 ගානයි. ඒතර දැන්ට මම අර බලන්න නිසා group එකට දැම්මා. fill කරපු නැති කට්ටිය පුතේ ඔක්කොම ඒක fill කරලා ගන්න. මෙතන 54ක් ඉන්න ඉතින් ඒතර වැඩි ළමයි 60ක් 65ක් ඉන්නානේ. හරි. හරිද? එතකොට ඔයා ඒක fill කරන්න. ඊට පස්සේ පුතේ දැන්ට මම group එකට දැම්මා. දැන් බොහෝ දුරට මේ මාසේ අග ඉඳන් ඔයාගේ Gmail එකට තමයි link එක එන්නේ. හරිද? ඒ නිසා ඒක fill කරන්න. ඒතර ඔයාට ආයි කියන්න දෙයක් නැහැ සර් link එක ඕනයි කියලා. මාසේ ඔයා ආපු දවසට ආවත් නාවත් ඔයා ආව හෝ නාවා දැන් ආව හෝ නාවා. ඒතර ඔයාගේ Gmail එකේ link එක තියෙනවා. ඊට ඔයාලට බලන්න පුළුවන්. පැහැදිලිද? හරි. මොන්නේ නම් වැඩි උදේ ඉස්සෙල්ලාම දැන් ආයි PDF දාන්න ඕනෙත් නෑ. දැන් හෙටින් පස්සේ හැම ආයතනෙකම සම්බන්ධ ළමයිට පුතේ ටියුට් එක අතේ තියෙන නිසා මම PDF දාන්න යන්නෙත් නෑ. ඔයා ගිහිල්ලා ටියුට් එක ගන්න. ඒතර මේ වැඩේ පිළිවෙලට කරන්න වැඩි. අර ඊට පස්සේ 25 රට විවෘත කරනවා.
26 වෙනිදා ඊළඟ මාසේ ටියුට් එක. يعني මුදල් ප්‍රවාහ ටියුට් එක පුතේ 26 වෙනිදා ඉඳන් ආයතන වලින් ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා. හරිද? ඒතර මම ඔය ටික ගන්න පීරියඩ් වලට කරලා දෙනවා වගේ ඔයාලට තියෙන්නේ ගිහිල්ලා ටියුට් ටික අරගෙන එන්න. හරිද? ඔන්ලයින් ළමයිට පුතේ 26 වෙනිදා ඉඳන් අපි ටියුට් කුරිය කරන්න පටන් ගන්නවා පෝස්ට් කරන්න පටන් ගන්නවා පුතේ 26 වෙනිදාන් පස්සේ. ඒතර ජූලි මාසේ පළවෙනි දිනවල පුතේ අනිවාර්යෙන් ටියුට් 26 27 28 29 30 දවස් වලම ටියුට් එක අතේ තියෙනවා. පැහැදිලි වෙන්නේ? හරි. ඔය විදියට තමයි ඊළඟ මාසේ වැඩ ටික වෙන්නේ. දැන් ඔක කියන්න ඕනේ හේතු නැත්තම් ළමයි දන්නේ නැහනේ. දැන් ඔයා මම කිව්වද ටියුට් එක ලැබුණ නැත්තම් උදේ මට WhatsApp message එකක් දාන්න. වේල්ස් ආයතනයේ ටියුට් එක තීර ඩිවිෂන් ලැබුණේ නැහැ. ඒසුන් ආයතනයේ තීර ඩිවිෂන් ලැබුණේ නැහැ. සෙක්ට් ආයතනයේ තීර ඩිවිෂන් ගත්තේ නැහැ. ගත්තේ නැහැ හරිය ලැබුණේ නැහැ මොකක් හරි. ඒතකොට ඒ ළමයි ටික බලමු. ඒකට ආයතන වලට ටියුට් එක දෙන්න පුළුවන්. ඔය නමත් එක්කලා මේ ළමයයි මේ ළමයි ටියුට් එක ඉෂුව කරන්න. පැහැදිලි වැඩි? හරි. ඒ විදිහට ඔයා ගානට මට මෙසේජ් එක දාන්න ලැබුණ නැති කට්ටිය. ලැබුණු කට්ටිය ඉතින් ටියුට් තියනවානේ. අයිත් පාරක් දාන්න ඕනේ. පැහැදිලි වැඩි? හරි. හරි. එහෙනම් උදේ මොනම වැඩේ පැහැදිලි කරා හරියටම. ඒතර ඒ අනුව ඔයා මට විස්තර ටික දෙන්න. ඔයාට ලැබෙන්නේ දැන් පේපර් ක්ලාස් එකේ ළමයි බලන්න ගිය සතියේ දැන් ගිය තිබ්බේ සුසුරා තිබ්බේ නැහැ. ගිය බදා තිබිච්ච පේපර් ක්ලාස් එකේ පේපර් අංක 22 ලින්ක් එක Google Sheet එක පුරවපු ළමයිට ක්ලාස් එකට ආපු ළමයිට අනිවාර්යෙන් ලැබිලා ඇති. දැන් එතන බලලා තිබ්බෙත් මම බල පේපර් ක්ලාස් එකේ තාම ළමයි 3 දෙනයි වීඩියෝ එක බලලා තිබ්බේ. හරිද? මම බල කී දෙනෙක් බැලුවද කියලා බලලා තිබ්බේ 3 දෙනයි ළමයි. හරිද? 35කට පොද ලින්ක් එක මම දැම්මා මම මතක හැටියට. හරිද? හරිද? හරියද ඔය? අද පුතේ රිවිෂන් එකදී දැන් ඊයේ පුතේ පේපර් එක හදාගෙන ඉවර නැත්නම් මේක පොඩ්ඩක් වැඩ වෙන නිසා. හරිද? සා තමයි මේ පේපර් ක්ලාස් එක තිබ්බේ නැත්තේ. ඒතර මේ බලන්න ආයි පාරක් තියෙනවා. හරි. එන්න පුතේ. හරි. ওই ටික මතක තියාගෙන එන්න ඔයා මෙන්න අද මාතෘකාව අනුපාත විශ්ලේෂණය. අනුපාත. දැන් ඇයි මේ අනුපාත විශ්ලේෂණය කියලා මාතෘකාවක් අපි සාකච්ඡා කරන්නේ පුතේ. 13 වන පාඩම තමයි මේ අපි කතා කරන්න යන්නේ. මොකක්ද? අනුපාත විශ්ලේෂණය. මෙන්න අනුපාත විශ්ලේෂණය විෂය ඒකකය ඊයද 13. හරිද? එතන උදේ අපි මේ වෙනකන් එකේ ඉඳන් 12 වෙනකන් පාඩම් ටික 100%ක් ඉවරයි. හරිද? එකේ ඉඳන් 12 වෙනකන් පාඩම් ටික 100%ක් ඉවරයි. හරිද? ඊට පස්සේ පුතේ 13 අනුපාත අද ආරම්භ කරමු. හරිද? ඊට පස්සේ පුතේ 14 තියෙනවා 15 ආන්තික පිරිවැය කරණය මේක ඉවරයි. 16 ආයෝජන තීරණ මේක ඉවරයි. 14 කලමනාකරන ගිනුම් කරණය මෙන්න මේක දිනුතුයි. අද මේක ආරම්භ කරනවා අනුපාත විශ්ලේෂණය. මේක ආරම්භ කරා පුතේ මේකත් ඉවරයි. ඒතර පුතේ එක පාඩමයි ඔයාලා සිලබස් එකේ තියෙන්නේ. ඔය එක පාඩමක් කියලා කියන්නේ පුතේ මම මේ ඔක්කොම ටික ඔයාට ඇඟට දැනෙන්න 100%ක් ඉවර කරා. ආවට ගියාට හදිස්සිය කියලා උඩින් පල්ලෙන් කරලා නෙමෙයි. හරිද? එකකින් ප්‍රශ්න 60 70 කරලා හරිද? දැන් 30 40 කරලා බහුවර්ණ ප්‍රශ්න 20ක් 30ක් කරලා තමයි ඉවර කරලා තියෙන්නේ. හරිද? ඒතර මෙයාගේ පුතේ එන සෙට් එකක් උතන ගණන් තියෙනවා. කියලා දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ බහුවර්ණ ටික තියෙනවා පුතේ. ඒක කරාට පස්සේ මේ අනුපාත විශ්ලේෂණ පාඩම ඉවරයි. හරිද? මේ කෙලින්ම කලමනාකරණය මේක කලමනාකරණය පුතේ අපි අගෝස්තු මාසයේ තුල සම්පූර්ණයෙන් අවසන් කරමු. හරිද? එතකොට වාර සිලබස් එක අවසන්යි. ඊට පස්සේ සැප්තැම්බර් මාසයේ තුල සැප්තැම්බර්
සංග්‍රේ ඔක්තෝබර් 4 තමයි දැන්ට එක්සෑම් එක දාලා තියෙන්නේ. හරිද? ඔක්තෝබර් 4 අපි තුමු ඔක්තෝබර් 4 තමයි හරියටම තියෙන්නේ කියලා. ඒතර සැප්තැම්බර් පුතේ සතියට කලින් 27 පන්ති නතර කරන්න ඕන. පන්ති අවසන්. හරිද? කොහොමද ළමයි accounts කරන එක නතර කරන්න ඕන. හරිද? අපි accounts ගණන් හදනවානේ. ගණන් හදන එක අඩුම තරමේ සැප්තැම්බර් අර 20 25 වගේ වෙනකන්වත් පුතේ බැලන්ස් එකේ කරන් යන්න. ඒ කියන්නේ නතර කරන්න එපා 100%ක්ම. යම් ප්‍රමාණයක් හරි මොකද කරන්නේ? ඔයා පාඩම් ටික කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ දල වශයෙන් පාඩම් ටික කරගෙන යන්න ඕන. ගණන් හදන ටික නොකොඩවා කරගෙන යන්න. එතකොට තමයි ඔයාට accounts අමතක නොවි කරගන්න පුළුවන්. නැත්නම් accounts අමතක වෙනවා. සැප්තැම්බර් 20ක්වත් එනක accounts ටික අමතක. අපි අන්තිම දවසේ විදියට සැප්තැම්බර් 20 තමයි පන්තියේ අවසන් කරන්න තියෙන්නේ. කියන්නේ සැප්තැම්බර් මාසයේ වෙනකම් පුතේ. කියන්නේ අගෝස්තු මාසයේ විතර කරලා මේ දවස් 20 ආයි ඔයාට අවශ්‍ය ගණන් ටික ඉකිනයි මේ කියන පාඩම් ටික ඔක්කොම කරගෙන යනවා. දැන් තමයි ඔයගොල්ලෝ මේක ළමයි නෙකන් දෙසැම්බර් මාසයේ අතර තියෙන්නේ කියලා. ඒක තාම ආණ්ඩු වැඩක් නේ. ආණ්ඩුව කියලා නෑ කවුරුද කියලා තාම. ආණ්ඩුව කියලා දෙන්නේ මෙන්න මෙතන. තාම තීරණයක් අරගෙන නැහැ. ඕක දෙසැම්බර් මාසෙ දිනමයි. තාම කියන්නේ ඒගොල්ලෝ අද මෙදා. ඔව්. සමාගම් ටික ඉවර නෑනේ. අන්න. සමාගම් ඉවරයි. අර ඒක කලබදු ඔක්කොම දාලා කරන්න තියෙනවානේ. ඒ ටික උදේ වුණ මම මේ කියන දවස් 20 අන්තිම දවස් 20 එක දිගට සමාගම් ටික හදාගෙන යනවා. අර එහෙම තමයි යන්නේ. අර ඔව්. අනවයි කියන කල්යයිස බොහෝදුරට ඔව් ඒකකින් කල්යයෙන් මට හිතුණා. හැබැයි ඒක ආණ්ඩුවනේ තීරණය කරන්නේ. අපි දන්නේ නැහැ තාම කොහොම වෙයිද කියලා තාම තීරණය කරන්නේ නැහැ ඇත්ත. සාමාන්‍යයෙන් තීරණ දැනුම් දෙන්නේ දැන් නෙමෙයි ළඟදී. දැන් උදාහරණයක් හෙට රට විවෘත කරනකොට අද රැගෙන පුළුවන් නෑ විවෘත කරන්නේ තව දවස් 7ක් වහනමයි කියලා. අර එහෙම කියන්න පුළුවන්. ළඟට කළා තමයි තීරණය දෙන්නේ. ඉතින් කියන්න පුළුවන් සමහරට හෙට විවෘත කර නැත්නම් වහනවා කියලා. අද රැගෙන උසව. එහෙම තමයි වෙන්නේ. හරිද? කාලපොත් රෙකෝඩින් දානවා පුතේ. හරිද? ඒකට එඩිට් වගේක් කරගන්න තාම ඒක කරලා නැහැ ළමයි. ඒ නිසා ඒක තමයි යවලා තියෙන්නේ. ඒක කරාට පස්සේ දාන්නම් පුතේ. හරි කරාට පස්සේ දාන්නම් ඔයාට. හරි? හරි නේද? එතකොට මගේ කටම හරි නෙමෙයි මම සාමාන්‍යයෙන් වෙන දේවල් කියන අද රැය කියන්න පුළුවන්. තව සබ්ජෙක්ට් මේක දීර්ඝ කරනවායි කිය. හරිද? හරිද? නැත්තම් කියන්න පුළුවන් මේක විවෘත කරනවා. හරි? කියලා. ඒක ඉතින් ආණ්ඩු තීරණයක් නේ. අය බලමු ඉතින්. හරි? අපිට තියෙන්නේ අපි වැඩි ලෑස්තිනේ කුසල සමාගම් එකේ අර අන්තිම දවස් 20 අපි ගණන් ටික හදලා ඉවර කරනවා. ඔයාට ඔක්තෝබර් 4 සාමාන්‍ය තිබ්බොත් 4 ඉඳන් උදේ ලෑස්තිලා ඉන්න වෙයි. ඒතර මම හිතනවා accounts වල ගැටලුවක් නැතුව ඇති කියලා ලොකු. හරි? රිවිෂන් එක වැඩි උදේ වෙනම යනවා. ඔයාට හරි එක සම්බන්ධ වුණා නම් ඔයාට කිසි ගැටලුවක් නැහැ. හරිද? පන්ති කට් කරගන්න එපා ඉතින් පුළුවන් තරම මේ කාලේ දැන් උදේ ඔයා අර Google Sheet එක පුරුදු කරගන්න ඕනේ. දැන් මම බැලුවා ගොඩක් ළමයි fill කරලා තිබ්බේ නැහැ ඉතින්. මම අර ඒ ක්ලාස් එකේ ළමයි විස්තර කරන් දාගත්තා. අනිත් ළමයි fill කරලා තිබ්බේ නැහැ ඉතින්. ඒක fill කරන්න මොකද දැන් ඉතින් දාලා ගොඩක් දවස් වෙනවා ළමයිට හොයා ගන්නත් බැහැ කොහෙද තියෙන්නේ කියලා. නේද? පල්ලෙහාට ඇවිල්ලා. හරි? ඒක fill කරන්න. එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? අපි ලෑස්ති මෙන්න මෙදාට. අපි කියන්නේ මම සහ ඔයා. හරි. ෆිල් කරන්න කියන දේ ඒක ඕපන් කරලා ඔයාගේ විස්තර ටික දෙන්න. එච්චරයි. ඊට සබ්මිට් කරන්න. හරිද? ෆෝන් එකෙන් නිකන් සාමාන්‍ය ෆෝම් එකේ ඕපන් කරන්න ෆෝම් එකක් එනවා. ඒකේ ඔයාගේ විස්තර දාලා සබ්මිට් කරලා එච්චරයි. එතන වඩ බලාගෙන පුළුවන් අපිට ඔයාගේ විස්තර ටික ඔක්කොම. ඒතර ඊමේල් එකට ඔයාලා ලින්ක් ලැබෙයි. හරිද? හරි. එහෙනම් මේක උඩුවේ තියාගෙන වැඩ ටික කරන්න පුතේ. හරි. එන්නකෝ. එන්න අනුපාත විශ්ලේෂණය උතේ අපි පටන් ගමු. හරි. දැන් අනුපාත විශ්ලේෂණය
ගිණුම් කරන ක්‍රියාවලිය මතක ඇතිනේ. මොකක්ද ගිණුම් කරන ක්‍රියාවලිය? ගිණුම් කරන තොරතුරු රැස් කරා, වාර්තා කරා, වර්ග කරා, සාරාංශ කරා, අන්න විශ්ලේෂණය හා විවරණය කරා. අන්න අපි කියනවා ගිණුම් කරන තොරතුරු විශ්ලේෂණය හා විවරණය. මොකක්ද මේ විශ්ලේෂණය හා විවරණය කියන්නේ? හරිද? මොකක්ද විශ්ලේෂණය හා විවරණය කියන්නේ? අන්න උදාහරණ උතේ ඒ කාලේ කතා කරා. අපි ළමයිට කියනවා ඒ කාලේ අනුපාත විශ්ලේෂණය. අනුපාත විශ්ලේෂණය. විචලතා විශ්ලේෂණය. සංවේදිතා විශ්ලේෂණය කියලා. ඉතින් දැන් ඔක කියලා දෙන්නේ පළවෙනි පාඩමේ. ගිණුම්කරණය හැඳින්වීම කියන පළවෙනි පාඩමේ තමයි කියන්නේ ගිණුම්කරණයේ කාර්යභාරය. ඒ ගිණුම්කරණයේ කාර්යභාරයට තමයි ගිණුම්කරතෝ රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය සහ විවරණය කිරීම, ඇල්මැති පාඩම් සංනිවේදනය කිරීම. අන්න දැන් අපි මේ ඉන්නේ අන්තිම අදියර කලින් අදියර. දැන් සංනිවේදන මහ දෙයක් නෙවෙයිනේ. අන්න අනුපාත විශ්ලේෂණය තමයි ඔයාලට අරුවක් දානවා. ඒක තමයි ඔයාලට තියෙන්නේ කියන්නේ. විචලතා විශ්ලේෂණයයි සංවේදිතා විශ්ලේෂණයයි පුතේ. ඔයාට විශ්වවිද්‍යාල මට්ටමේදී හෝ වෘත්ති විභාග මට්ටමේදී අන්න සාකච්ඡා කරනවා. ඔයා ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාර විභාගය, ගිණුම්කර ශිල්පී ආයතන විභාගය, අනේ විභාග කරනකොට පුතේ අන්න මේවා වුණා. ඔයාට මෙතන දෙන්නේ මේක විතරයි. ඒක බොහොම සරලෙන් බොහොම කෙටි. සාමී ගොඩක් ගිණුම්කරණේ ගැඹුරු තැන් අපි සාකච්ඡා කරන්නේ නැහැ පුතේ උසස් පෙළ. බොහොම සරලෙන් මේක තියෙන්නේ. ඒතර ඕක සරලෙන් කියන එක කියමු ළමයි කියා විශ්වාසයෙන් එක පට්ට අමාරුයි කියන. හරි. ඇත්තටම ඔය සරලෙන් තමයි. ඒතර සයන්ස් උගන්වන්නේ පුතේ බොහොම සරලෙන්. කැම්පස් ගියාම පුතේ ඔක්කොම ටික ලෙඩකට කියලා දෙනවා. ඒකවුන්ස් වලත් එහෙමයි. ඒතර බොහොම සරලෙන් කියලා දීලා පාඩම් විශ්ලේෂණය ගියාට පස්සේ පුතේ හැම ව්‍යාපාරයකම හදන ගිණුම් බොහොම සරලෙන් කියලා දෙනවා. ඒතර අපේ එක කැම්පස් එකේ පුතේ එක සෙමස්ටර් එකක්. ඒ කියන්නේ මාස 6ක්. මාස 6ක් පුතේ. හරිද? අවුරුදු සෙමස්ටර් දෙකක් තියෙනවා. මාස 6ක්. මාස 6ට පුතේ මම විෂයන් 8ක් ඉගෙන ගන්නවා. ඒතර කැම්පස් එකේ පුතේ අපිට තිබ්බා සෙමස්ටර් 8ක්. අවුරුදු 4යි. ඒතර මාස 6ේ දෙකක් තමයි වසරක් කියන්නේ කැම්පස් එකේ. වසර 4ට මේ වගේ මාස 6 කෑලි 8ක් සෙට් වෙනවා. විෂයන් 8ක් තියෙනවද මාස 6කට ඉගෙන ගන්න. ඔයා අවුරුදු 2කමාරට විෂයන් 3යි ඉගෙන ගන්න. කැම්පස් ගියාම මාස 6ට විෂයන් 8ක් තියෙනවා. 8 වරක් 8. 64ක් තියෙනවා. සමහර සෙමෙස්ටර් වල විෂයන් 10ක් තියෙනවා. විෂයන් 10ක්. එතකොට මේක 70ක් විතර. ඕ 70ක්. එතකොට මෙහෙම උගන්වන්න ඔයාලා දැනුම ගත්තේ නිකන් නෙමෙයි. මෙන්න මේ කියන විෂයන් තුනේ ඔක්කොම ඉගෙනගෙන. අර මේ විෂයන් කියන එකක් නෙමෙයි. මෙතන ගිණුම්කරණය තියෙනවා, නීතිය තියෙනවා, ව්‍යාපාරාධ්‍යය තියෙනවා, ආර්ථික විද්‍යාව තියෙනවා, ව්‍යාපාර සංඛ්‍යානය තියෙනවා, විෂයන් ගණනාවක් තියෙනවා. ගොඩක් තියෙනවා. හරිද? ඉන ගොඩක් ඉගෙන තමයි උගන්වන්නේ. ඒතර උදේ මේ අපි මේ ඉගෙනගත්ත දැනුම හරිද? අන්න ව්‍යාපාරවල ගිණුම් කියනකොට පුතේ භාවිතා කරනවා. ඒ නිසා ඔයාට මෙතන මේ කියලා දෙන්නේ බොහොම පොඩි කොටසක්. accounting ස්පෙෂල් උපාධියක් කරන්න පුළුවන් නම් ඔයාට ගිණුම් කරන විශේෂ උපාධියක් කරන්න පුළුවන් නම් ඔයාට මේ සෑම කොටසක් ගැනම 100%ක් ආවරණය කරගන්න පුළුවන්. තව උදාහරණයක් දෙන්න. දැන් ගිය අවුරුද්දේ මගේ උදේ දිස්ත්‍රික්කයේ 20 ඉන්නවා තමයි. අපි කලුතර 20. දැන් මෙයාට accountants යන්න ඕන. accountants යන්න. ඉතින් මම ඒ කාලේ වදින් සාන්දේ කලුතර මුල් 20. මුල් 20 තමයි ජපුර accountancy ගන්න.
ජපුව. හරිද? ඉතින් පස්සේ දන්නවා ගන්න තු නෙමෙයි account එකද ගන්න එක. district එක මුළු 20 ඇතුලේ ඉන්නවා ජපුව accountants යනවා. ඉතින් 120ක් කරගේ batch එක ගන්න නම. හරි. 150 පොඩ්ඩක් ගන්න ඉස්සර නම් 100 එකක් දැන් පොඩ්ඩක් වැඩි. හරිද? මේ ගානට යන්න 20 උඩට එන්න ඕන. දැන් මෙතන 955ක් කින් අපි කලුතර ළමයි ඉන්නවයි කියලා. ඒතර ඔයාට ජපුරේ accountants යන්න උනම් 20 උඩට එන්න ඕන. හරිද? උන්වි තියාගන්න ඕන. හරිද? අපිට එක එක ආසාවල් තියෙනවනේ. මේ ඊළඟ ආසාව. දැන් හරියට 20ක්. මේවා එකකව කිව්වයි තමයි. දැන් රිසර්ච් මෙදාවුරුද්දේ අඩමානයිනේ. හිතන්නකෝ 18යි කියලා ගන්න. අන්න accountants යන්න. දැන් දුක් වෙනවා accounts ලැබෙයිද නැද්ද? නැත්නම් යනකොට finance එක ලැබෙයි. හරිද? සා දැන් කරන දෙයක් කරගන්න ඔයා මහන්සිලා ඉස්සරහට ආවට පස්සේ හිතන්න එපා දුක් වෙවි අයියෝ මට accountants යන්න වෙන්නානේ මම 20 නේ මට තව පොඩ්ඩක් වැඩ කරා නම් 18 වෙන්න තිබ්බනේ කියලා. දැන් කරන දෙයක් තමයි. හරිද? සා මේ පාර මහන්සිලා කරගත්තොත් ගොඩ. ඉස්සරහට ආවට පස්සේ අනන්න එපා දුක් විඳින්න එපා මං කර ප්‍රමාණය මදි කියලා ඒතර තීරුමක් නැහැ. හරිද? ඔය කොහොම කියන්නේ අනුපාතයක් අද බලනවා දැන් කලුතර දිස්ත්‍රික්කේ බලන්න ළමයි කීයක්ද කියලා. ළමයි කී දෙනෙක්ගෙන් 20 දෙනා වෙන්න ඕන. හිතන්නකෝ කලුතර ළමයි 2000ක් තියෙනවායි කියලා. 100ට එකයි ගන්න ඉන්නේ. තොර ළමයි 100ක් නම් එක්කෙනාටයි ජපුරේ accountants යනවා. පැහැදිලිද? මට්ටකේමක් නේද? ප්‍රතිශතයක් විදිහට ගන්නවා. ඒක වැඩි හොඳට තේරෙනවා අපිට. දැන් 20ක් ගන්නකොට මෙච්චර තේරෙන්නේ නැහැ. දැන් බලන්න කලුතර ළමයි ඉන්න ඔක්කොම 200ක් 2000. ඒ ලෙවල් ලියන. ඉස්කෝලේ ඔක්කොම 20යි ගන්න. 100න් එක ළමයයි ගන්න යන 100ට එකයි. දැන් තීරණේ වැඩි. දැන් 20ක් ගන්නවා කොහොමද කෙනෙක් කෙනෙකුට මට ගේමක් නැහැ. මම 20 දුකමයි ඉන්නේ. හරිද? මට ගේමක් නැහැ. මම 20 ඇතුළේ ඉන්නේ. 100ට එකයිනේ. අන්න. දැන් මගේ යාළුවක් ඉන්නවනේ. හරිද? එතකොට ඒ 100 ඇතුළේ ඇතුළට එන්න ඔයත් තරම් කරනවා, වගේ යාළුවක් තරම් කරනවා, අනිත් පැය තරම් කරනවා. මාර්ගීමක් තමයි. බයිට් එකක්. කෑගල්ලින් කොහොමද? මම ඒ සුත්තක් ඉගෙන අවබෝධයක් නැහැ. මම බලලා කියන්නේ. හරි? කීයක් ගන්නද අතරින් ප්‍රතිශතයක්. මේක කිව්වොත් අපිට තේරෙන්නේ. හරිද? දැන් අද ඡන්ද ප්‍රතිඵල දෙන්නේ 100%ට 51යි. ඊළඟ අපේක්ෂය 147යි. එතනවා 98ක්. තව එක්කෙනෙක් 144යි. මියන 5ක්. ටයිගර් 103යි. ඔය වගේ. අද අනිත් අය ළමයි. ඒකට 102යි අන්න. එතකොට දැන් වෙන්නේ කවුද? 51ක් ගත්තා. අර මේ ප්‍රතිශතයක් විදියට දෙන එක තමයි වඩා හොඳ. ඒ වැඩි හොඳ තේරෙනවා නම්. දැන් මේ විතරකෝ. දැන් ටීවී එකේ කියනවා ලංකාවේ කොරෝනා වලින් 55 දෙනෙක් මැරුණා. අර ඒවනේ කියන්නේ 55ක් මැරුණා. 55ක් මැරුණා. අපිට ගානක්වත් නැහැ ළමයි. දැන් හෙට රට විරුද්ධ කරුව ගමන් ඔක්කොම පිස්සුබඩ වගේ පාරේ යනවා හෙට. බලන්නකෝ. ගෙවල් වල හිරලා ඉන්නේ නිකන් හරි ජොලියට පාන්දුට ඇවිල්ලා යනවා. තමයි ටවුන් එකට ඇවිල්ලා යනවා ළමයි. 55ට ගානක් නැහැ. ඒක ගේමක් නෙමෙයි. හැබැයි අපි කියනවා අම්මා ඉන්දියාවේ 4200ක් දවසෙම මරනවා. මාර ප්‍රමාණයක් මේ වැරෙන්නේ. ඇයි රට වහන්නේ නැති ඉන්දියාව? ඉන්දියාව වැහුවා නම් ඉවරයිනේ. ඉන්දියාව වහන්න නැතුව මේක මේ මිත්‍ර ගණන් මැරෙන එක අපරාධයක්. අන්න. එතකොට කොහොම කියනකොට ඉන්දියාවේ ජනගහනය දහස් වලින් ගන්න කොහොමද? දහස් වලින්. ලංකාවේ ජනගහනය ලක්ෂ 220යි. ලක්ෂ 220යි. ලක්ෂ 13000ක්. හරි.
බලන්න ප්‍රතිශතයක් විදිහට ගන්න පුළුවන්. මේ කැල් එකක් තියෙනව නේද? මේ විදිහට සුළු කරලා පොඩ්ඩක් දෙන්න. හරි. සුළු කරාම කීයද? මේ අරගෙන සුළු කරාම කී දෙනකොට එන උත්තර 125ක් කියනවා. මෙයාට කීයද? 32ක්. හරි. ඉතින් ඉන්දියාවට වෙනසක් තියෙනවා තමයි. ඉන්දියාවේ අපතර වෙනසක් තියෙනවා බලන්න. එවනම් 32ක් වෑනුණු 100ක්. අපේ 25ක් වෑනුණා. අපි කියනවා අපේ ගානක්වත් නැහැ. හැබැයි අපි ඉන්දියාවේ කට්ටිය දුක් වෙනවා. අඩේ 4000ක් වෑනුණාද? හරි. 4000ක් වෑනුණාද? මාර ප්‍රමාණය. දැන් මේ මැරගන්න කොටත් අඩු වෙනවා. දැන් 2000යි මැරෙන්නේ. 2000ක් වගේ දැන් මැරෙන්නේ. ඊට 50 ගානක් වෑනුණා. ඊට 50 ගානක්. දැන් සුට්ටක් මට දෙන්නකෝ. මේ රේට් එක කීයක් වෙනවද කියලා. 2000 බෙදීම 13 වැඩි කිරීම 15යි අන්න. දැන් දුක් වෙනවා ඉන්දියාව ගැන. ඇයි? අඩේ මිනිස්සු 2000 මැරෙනවද? මාර අපරාධයක් විදිහට. මේක වහලා දැම්මනම් ඉවරයිනේ. වහලා දැම්මනම් ඉවරයිනේ. අපි 55ක් පෑනවා. අපිට ගානක්වත් නැහැ. අයියෝ අවුලන්නේ 55 පොඩි ගාන. ඒතර වෙන වෙනස. අපේ ජනගහනේ මේ මැරෙන ප්‍රමාණය පටලගෙන ඉන්නුනේ. හරි. අර ගෙනාමුනේ. ඒතර ප්‍රතිශතයකට ගත්තාම උදේ ඉන්දියාවේ අඩුයි ඇත්තටම. ඒ කියන්නේ ඉන්දියාවේ ජනගහනට සාපේක්ෂව මරණ ගාන අඩුයි. අපේ ජනගහනට සාපේක්ෂව මරණ ගාන වැඩි. අපිට තේරෙන්නේ නැහැ. ඇයි? 55 පොඩි ඉලක්කමක් නේ. ඒක පොඩි නැහැ. අපේ ජනගහන සාපේක්ෂව වැඩි. ඉන්දියාව 2000ක් නේ අම්මා. ලොකු ගානක්. මැරෙනවා පොඩක්. ඉන්දියාව වහන්න ඕන. අපි මේ ඉඳන් දෙනවා සුපිරිටෝ ඉන්දියාව වහන්න ඕන වහන්නේ නැත්නම් මේක මිනිස්සු නිකන් මැරෙනවා නේද? නේද? මිනි කොට ගෑනේ කියන්නේ. හැබැයි ඇත්තටම දාන දින කාටද? අපිට තියෙන්නේ. ඒක ප්‍රතිශතයක් කරලා කිව්වොත් ලංකාවේ මිනිස්සු බය වෙනවා. ප්‍රතිශතයක් විදිහට කියනවනම් ඒකයි කියන්නේ. මිනිස්සු ඇත්ත තේරුම් ගන්නවා ප්‍රතිශතයක් විදිහට කිව්වොත්. ඔය නිකන් ඉලක්කමක් විදිහට කියනකම් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අන්න මම මේ අනුපාත විශ්ලේෂණය වැදගත් තමයි. නිකන් කියනොත් ඉලක්කමක් විදිහට තේරෙන්නේ නැහැ ඒක. හරි. දැන් අපි කියනවා ධනලාභය රුපියල් ලක්ෂ 2යි. A කම්පැනි. B කම්පැනියේ ධනලාභය ලක්ෂ 3යි. අපි කියනවා නම් B එක නා වරුනේ. B එක නා හොඳයි. හොඳ ලාභයක් ලබලා තින්නේ. හරි. එතකොට මෙයාගේ පුතේ අන්න විකුණු ලක්ෂ 10යි. ප්‍රතිශතයක් විදිහට ගත්තම 0.4යි. මෙයා 120. මෙයා 120. හරි. මෙයා 120. මෙයා බලනවා ලක්ෂ 30ක් විකුණු. මේ දාලාභය වැඩි කරනවා 100. 0.4ක් කරනවා. හරි. අන්න මෙයා 110යි. හරි. එතකොට අපිට ඉලක්කමක් විදියට බැලුවම B හොඳයි. මේ අපි කියනවා ඒකට B හොඳයි. හැබැයි ඒක ඇත්තම දෙයි. ප්‍රතිශතයක් විදියට බැලුවම පුතේ ඇත්තටම කවුද හොඳ? ඒ තමයි හොඳ. ඒක නිසා මිනිස්සුන්ට නිකන් ඉලක්කමක් කිව්වම තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට රවට්ටන්න ඕන නම් මිනිස්සුන්ව මොකද කරන්න ඕන? අන්න ඉලක්කමක් විදියට කියලා දාන්න. ඒතර ව්‍යාපාරික කියනවා ඒ ව්‍යාපාරයේ ලක්ෂ 2යි ලාභය අපේ ලක්ෂ 3ක් ලාභය. අපි හොඳයි. ඔය අපේ කම්පැනි දෙන්න. අපි වැඩි වැඩිපුවක් දෙන්නම් ඔයාට. අපේ ව්‍යාපාරය ස්ථාවරයි. බබන ඇත්තනේ. මෙයා ලක්ෂ 3යි. හැබැයි ප්‍රතිශතයක් විදියට ගත්තම විකුණු මෙකල කවුද හොඳ? අන්න ඒ තමයි ඇත්තටම හොඳ. බැරි නිසා මිනිස්සුන්ට පුතේ ප්‍රතිශතයක් දෙන එක පට්ට වැදගත්. මේ ප්‍රතිශතයෙන් ගොඩක් දේවල් කියනවා. ඒක නිසා හැම දෙයක්ම මේ වගේ අනුපාත විශ්ලේෂණය කරලා දෙන්න පුළුවන් නම්
අන්න සෑහෙන වටිනවා. හරිද? එතකොට report card එකේ හරිද? report එකේ දානවා පළවෙනි එක average එක. පළවෙනි එක average එක 187යි. report card එකේ දාන්නේ නැද්ද? දානවා නේද? පන්තියේ පළවෙනිය වෙච්ච ළමගේ average එක දාන්නේ නැද්ද? දැන් ඔයා නම් පළවෙනියා ඔයාගේ average එක හැම කෙනාගේ report එකේ තියෙනවා. ඔයා අහන්න ඉපයි මගේ average එක හැමෝගේ report card එකේ දාන්නේ කියලා. ඒ ඔයා පළවෙනිය නිසා. ඒතර දැන් අදාළ ළමයා පන්තියේ 12 වෙනියා. ඒ වගේම ඔයාගේ average එකක් දානවා අන්න 162යි කියලා. ඒතරොත් අම්මලා අතර බලුගමන් තේරෙනවා 187ක් කරගෙන ඉන්න පළවෙනියා. මෙයා 162යි. එහෙනම් තව මෙයාට පේපර් එක විතරක් අමාරුයි කියන්න බෑ. එක් සමහර ළමයි අම්මලගේ පොඩ්ඩක් ඔළුව හදලා තමයි ගෙනියන්නේ. අමමි. මෙදාපාර පේපර් නම් පට්ට අමාරුයි. මටත් අමාරුයි, ලිව් සෙට් එකටත් අමාරුයි, උන් ලිව්වෙත් නෑ. මාර්ගීමක් දීලා මෙදාපාර මේ 162ක් දාගත්තා. විතර ගානක් අපි දාගත්තා. මේ ගාන හොඳයි. ඔළුව හදලා ගෙනියනවා මම. හරිද? එක මිස් කෙනෙක් ගාවට ගියාම අනිත් ගාඩ ගාඩ යන්න ඕනේ නෑ. කොයිකම දේ කියන්නේ බයිලාව. හරිද? ඒක නිසා මේ සර්ව හම්බෙලා අම්මා යන්න කවුරුත් එකම දේ කියන්නේ කියලා ඔන්න ඔළුව හදලා ගෙනියන්නේ. හරිද? ඔළුව හදලා තමයි ගෙනියන්නේ. අම්මනේ. තාත්තා එක්කන් යන්නේ මලාට. තාත්තලා මලාට එක්කන් යන්නේ නැහැ. අම්මා තමයි එක්කන් යන්නේ. තාත්තලා එක්කම මෙහෙමනම් තාත්තර ඔෆිස් එකේ වැඩ තියෙනවා. හරිද? ඔෆිස් එකේ වැඩ තියෙනවා නම් තාත්තා එක්කන් යනවා. ඇයි? තාත්තා ඉන්නේ නැහැ. තාත්තා ඉන්නේ දුවන්න බලාගෙන. හරිද? එක සර්ගෙනික් ගාඩ ගියා. ඇතිනි මං කියලා තාත්තා මාළු. හරිද? ඔල්ලගෙන ඇති. හරිද? අම්මාව හැමෝම ගාඩ යනවා. හැබැයි අම්මා එක්කන හේතුව තමයි අම්මා බැලන්ස් කරගන්න පුළුවන් අපිට ලස්සනට. හරිද? මොනවා හරි කියලා ට්‍රීට්මන්ට් එකක් දාගන්න පුළුවන්. අද අම්මා ඔහි තාත්තට කියන්නේ නැහැ. අම්මා ගාව විතරයි තියාගන්නේ. තාත්තාවත් එහෙම අපට ඒ ජීවිත කතාව කියන සෙලන් ඉස්ලාට. හරිද? ඒක නිසා මේ ඇවරේජ් එක දැක්කම ඔළුව හදලා නෙන්නේ. එක වෙච්ච කාගේ ඇවරේජ් එකක් දානවා අන්න. ඒක තීරනවා. මූ වැඩ කරන නිසා තමයි 82 කියලා දෙන්නේ. හරිද? ඒකම ෆස්ට් ටර්ම් එකේ, සෙකන්ඩ් ටර්ම් එකේ, තර්ඩ් ටර්ම් එකේ එකම කොලයක තියෙන්නේ. ෆස්ට් ටර්ම් එකේ ඇවරේජ් එක 75යි. සෙකන්ඩ් ටර්ම් එක 70යි. මෙයා 55යි. දැකපු ගමන් පටගාලා තීරණා වැඩි. ෆස්ට් ටර්ම් එකේ කොල්ල හොඳයි. යාළුත් එක්ක ගියේ නෑ. මැරලා වැඩ කරා. දෙවෙනි ටර්ම් එකේ චුට්ටක් රස්ති අඩු ගන්න පුරුදු වුණා. වැඩ කරා. තුන්වෙනි ටර්ම් එකේ බොන්න පුරුදු වුණා. අන්න වැඩ කරේ නෑ. 55 ලැස්ති. වැරදි. ඕලමයි ඉතින් වෙන දේවල්. හරිද? එතකොට බලා ගන්න පුළුවන් අන්න පට ගාලා ඇවරේජ් එකක් දුන්නම මොකද වෙලා තියෙන්නේ. පැහැදිලි වැඩි. දැන් සමහරට ඔයා කියනවා මම ගණිතයට හොඳයි. පන්තිකේ 80යි, මෙතන 81යි, මෙයා 75යි. ඒ මගේ මේ ලකුණු අවුලක් වෙලා නැහැ. මේව අවුලක් වෙලා නැතුණාට අනිත්‍යව කියලා තියෙන්නේ. සීග්‍රේන් පැටලලා තියෙන්නේ. ඒ නිසා මේ ලොකු වෙනස්කම් බලා ගන්න ප්‍රතිශතයක් දෙන්න කියලා තමයි හැමතිස්සෙම කියන්නේ. දැන් ඔය අපේ හරිද? හරියට මටම දේම තමයි සර් කිව්වේ. ඔය ඇත්ත ඉතින් ළමයි. මම ඔය කියන්නේ හේතුව දැන් මම සෙබස්ටියන් එකට ගිහිල්ලා හරිද? උසස් පෙළ ගන්න උදේ ගියා සෙබස්ටියන් පාන්දුරේ ඇන්ට්‍රන්ස් එකේ හිටියේ. මම මැක්ස් තමයි මුලින්ම කරේ. මාස 6ක් මැක්ස් කරා ළමයි. හරිද? මාස 6ක් මැක්ස් කරා උසස් පෙළ කාල සීමාවේ. හරිද? දැන් පටන් ගන්නේ මැයි වලනේ. මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් වෙනකම් කරා. ඔක්කොම එකක් කරා. හරිද? මට දැන් තේරුන්නේ ඊට පස්සේ යනකොට මැක්ස් පාර්ට් එක. ඇයි? තේරුන්නේ නැත්තේ ඇයි? ක්ලාස් කට් වුණා එහෙමෙන් ඊට පස්සේ අල්ලගන්න බෑ. ක්ලාස් 1 2 කට් වුණේ මැක්ස් අල්ලගන්න බෑ ළමයි. මං ඊ ෆාදර් කිව්වා ෆාදර් මට මැක්ස් කරන්න බෑ මට කොමර්ස් වලට යන්න ඕනේ. හරිද? අන්න ඊට පස්සේ කොමර්ස් වලට ගියා ඔක්තෝබර් නොවැම්බර් විතර ඉගෙන ගත්තී මම පන්තියේ දෙවෙනි. පන්තියේ දෙවෙනි.
तो පන්තියේ පළවෙනියා ඉතියා මගේ යාළුවෙක් සඳමාන කියලා අර පොර උඩට වැඩ කරා. අන්න දැන් ඊළඟ අවුරුද්දේ සෙකන්ඩ් ටර්ම් එකේ මම පළවෙනියා යාළුවා දෙන්න තැන් දෙක මාරු කරගත්තා. යාළුවා දෙක. හරිද? තර්ඩ් ටර්ම් එකේ මේක යනවා 8ට විතර පල්ලෙහාට. හරිද? පස්සේ උසස් පෙළ C2යි S2යි. හරිද? C2යි S2යි. මේ පටන් ගන්න පන්තියේ පළවෙනිය. ඉවර කරේ C2යි S2යි. අර මුල්ම වටේ හයියෙන් දුවලා ඊට පස්සේ හති වැටිලා අන්න දුවා ගන්න බැරි වෙලා ඇදගෙන වැටෙන වගේ තමයි. හරිද? එහෙම ඔබේ ජීවිතේ ඉන්න ළමයි නේද? රේස් කරනකොට එහෙම සමහර වෙන ස්ටාර්ට් එකක් ගන්නවා. එහෙම. අනිත් උන්ටම ආවු තමයි මම මේක ගන්න කියලා මැච් එක. හැබැයි ගා ගන්න බෑ මොකද වෙන්නේ? අන්න මැදෙද්දි වැටෙනවා. මේක අවබෝධ උනේ. ඔය මං කිව්වා වගේ තමයි. ඕන්න පුරුදු වුණා. තස්තිය ආපු ගෙවුවා. පස්සේ report card එකේ first term එකේ මේකට තියෙනවා 96ක් average එක. පස්සේ first term එකේ average එක බලලා පාදානවා. ආව ඊට first term එක පොත් සෙට් එකවත් ළඟ තියාගෙන ලිව්වද කියලා. මෙච්චර ඇවිල්ලා දැන් මේ average එක දැන් තියෙන්නේ 40 ගානට. මේ වෙන්න තරම්. අන්න. වෙනස්කම් ටික මොකද වෙන්නේ? අපිට පට කාලා බලා ගන්න ඕන නම් මොකක්ද දෙන්න ඕන ප්‍රතිශතයක්. ලකුණු දුන්නාට වඩා ප්‍රතිශතය පුදේ පට කාලා තීරෙනවා අපිට මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේ අනුපාත විශ්ලේෂණී වැදගත්කම තමයි අපිට දෙයක් තේරුම් කරවන්න ලේසිම අන්න අනුපාත මගින් කියලා දුන්නා. අනුපාත කියන්නේ ඉලක්කම් දෙකක් අතර අන්තරයක්. දෙන්නෙක්ගේ වෙනස. වෙනස නැත්නම් එක අගයක් තව කෙනෙක්ට සාපේක්ෂව ප්‍රකාශ කරනවා. හරි. එහෙනම් ඔන්න අනුපාත විශ්ලේෂණය ඔයාලට දැන් කියලා දෙනවා. ඉතුරු ටික කැම්පස් ඊයේ දවසක කැම්පස් ගේ ලෙක්චර්ස් ළඟින් අහගන්න පුළුවන්. හරිද? හරි. එන්න ඔබට එහෙනම් ටියුට් එකට බලමු මේ ටියුට් එකේ කියනවා කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේදී ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය හා මූල්‍ය තත්ත්වය සාරාංශ කර දක්වන මූල්‍ය ප්‍රකාශ වලින් බලාපොරොත්තු වන්නේ එම වාර්තා උපයෝගී කරගන්නා පාර්ශව ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීමයි. හරිද? මේ ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සපයන එක තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේවායේ පවතින සංඛ්‍යාත්මක කරුණු තීරණ ගැනීමට යාමේදී නිගමන ලැබීම දුෂ්කර කාර්යයක් වේ. දැන් ඔය ප්‍රෙසිඩන්ට් කියනවානේ නේද? මේ බොරු දත්ත දීලා මේ වෙලෙන් තීරණ ගන්න බෑ කියලා. තවද ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයට අවධානය යොමු කරන කරුණු. දැන් එක එක ව්‍යාපාරක ඉන්නවානේ. නැත්නම් ඇල්මක් දක්වන පාර්ශවයකදී මේ එක එක්කෙනාට තියෙන්නේ එක එක තොරතුරු වල අවශ්‍යතාවය. ලාභදායීත්වය, වර්ධනය, උන්වත්භාවය, හිමිකාරීත්වය, මූලිස්ථාරත්වය. එනකො මූල ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකථනය. මූල ප්‍රකාශන ඇතුළත් අයිතමයන් වල සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම තුළින් ආයතනයේ මූල්‍ය ශක්තිය හා දුර්වලතාවය හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. එනම් උපයා ඇති ලාභයේ ප්‍රමාණවත්ද නැතහොත් ව්‍යාපාරයේ සම්පත් සියල්ල සාපේක්ෂව යොදාගෙන තිබේද නැතහොත් මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමට හැකියන අර්ථකථනය මගින් පැහැදිලි වී. මේ අර්ථකථන කියන්නේ අදත්කම තමයි. ව්‍යාපාරයේ පැවැත්ම ගැන අපිට පොඩි අදහසක් දෙන්න පුළුවන්. මෙන්න දිනා උදේ මේ ප්‍රධාන ශිල්පියෙකු. මේ මූල්‍ය අනුපාත විශ්ලේෂණය තමයි අපි කතා කරන්නේ පුතේ. පොදු ප්‍රමාණ මූල්‍ය ප්‍රකාශ, සංසන්දන මූල්‍ය ප්‍රකාශ, අනුමුදල් ප්‍රවාහ විශ්ලේෂණය ඒවා ඉස්සරහට සාකච්ඡා කරනවා. කියන්නේ කැම්පස් මට්ටමේ. මේ මූල්‍ය අනුපාත විශ්ලේෂණය. මූල්‍ය අනුපාත විශ්ලේෂණය කළ හැකි ක්‍රම අන්න භාග සංඛ්‍යාවක්, අනුපූරකයක්, ප්‍රතිශතයක්, වාර ගණනක්. දැන් මට අනුපාතයක් ඉදිරිපත් කළ හැකි ක්‍රම. හරිද? එතකොට මේ අනුපාතයක් ඉදිරිපත් කළ හැකි ක්‍රම කියනකොට
සමහර ඒවා අපි ඔයාට කියනවා මේ භාග සංඛ්‍යාවක් විදියට. දෙකට එකයි. හරිද? අනුපූරකයක් පූර්ණ සංඛ්‍යාවක් විදියට තියෙනවා. හරිද? ප්‍රතිශතයක් විදියට 100ට 3යි. 100ට 3යි. වාර ගණන වාර 2යි. අපි එක එක විදියට කියනවා මේක. හරිද? තුමේ සමහර ඒවා භාග, සමහර ඒවා පූර්ණ සංඛ්‍යා, සමහර ඒවා ප්‍රතිශත, සමහර ඒවා වාර ගණන් අනුපේගත වේ. තව අනුපූරකයක්. මෙන්න දෙකට එකයි කියලා. ඉතින් ඔය විදියට අපි අනුපාත ඉදිරිපත් කරනවා. දැන් ළමයි අනුසේක ප්‍රතිශතයක්, එක වාරද, එක භාගද, අනුපූරකයක්ද එක වෙන්න පුළුවන් ඒ ඉදිරිපත් කළ තියෙන විදිය අනුව. ඒක ඉතින් පාඩම් කරගන්න ඕනේ. සමහර ඒවා ප්‍රතිශත, සමහර ඒවා වාර, සමහර ඒවා භාග, සමහර ඒවා අනුපූරක. ඉතින් ඒ ස්වභාවය අනුව තමයි ඒක තීරණය කරන්නේ. අපි කියන තොග පිරිවැටුම් අනුපාතය අන්න වාර ගන්න. තොග පිරිවැටුම් අනුපාතය වාර ගන්න. තොගය ගෙනල්ලා විකිනෙන වාර ගණන අහන්නේ. එක වාර දලලාභ අනුපාතය ප්‍රතිශතයක්. දලලාභයේ විකුණුවට සාපේක්ෂව කොච්චර ප්‍රතිශතයක්ද? ජංගම අනුපාතය දෙකට එකයි. ජංගම වගකීමක් පියවීම සඳහා ජංගමවත්කම් ඇති ප්‍රමාණය. මේ කියන විදිය වෙනස් වෙනවා එක එක අනුපාතය අනුව. නිසා මට කියන්න බෑ මේ අනුපාතය භාගද මොකක්ද කියලා. ඒ අනුපාතයත් එක්ක ඒ අදහස ප්‍රකාශ කරන විදියත් එක්කලා වෙනස් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපිට අනුපාත ඉදිරිපත් කරන්න පුළුවන් භාග, අනුපූරකයක්, ප්‍රතිශතයක්, වාර ගානක් විදියට. හරිද? එන උදේ ගිණුම් කරන අනුපාතවල වාසි දැන් මේ අනුපාතවල වාසි එහෙම ලොකුවට බලා ගන්න අවස්ථාවක් නැහැ. හැබැයි ඒවා නිකන් දල වශයෙන් හිතලා ලියන්නත් පුළුවන්. හරිද? එන්නකො ගිණුම් කරන අනුපාතවල වාසි මෙන්න. පසුගිය වර්ෂයේ අනුපාත සමග සසඳා බලා ව්‍යාපාරී ප්‍රවණතාවයන් හඳුනා ගැනීම. දැන් මම කියවන අර ගිය අවුරුද්දේ සංසන්දනය කරන්න පුළුවන් කියලා. කර්මාන්තයේ වෙනත් තරංකාරී ආයතන සමග සසඳා බලා ව්‍යාපාරී ප්‍රවණතාවයන් හඳුනාගෙන අපි මේ සමාන තරංකාරී අනිත් ව්‍යාපාරත් එක්ක උදේ සැසඳීම් කරන්න පුළුවන් අපිට. හරිද? ව්‍යාපාරී ලාභදායීත්වය හා කාර්යක්ෂමතාවය අවබෝධ කරගන්න, අනාගත සැලසුම් සකස් කරන්න, සංනිවේදනය කාර්යක්ෂම කරන්න. හරිද? නිගමන පහසුවෙන් හා ඉක්මනින් එළවීමට හැකියි. අනික අනුපාතවල වාසි ඔය කාරණා දෙකක් අතර හයිලයිට් කරගන්න. දෙකක් තුනක්. ඒ අනුපාත විශ්ලේෂණී සීමාවන් ඇලයිරක් අතර ලියා ගන්න උදේ අවාසි කියලා. ඔය එකක් කියනවා අවාසි. සීමාවන් අවාසි. මූල ප්‍රකාශන පිළියෙල කිරීමේදී විකල්ප ගිණුම් කරන ප්‍රතිපත්ති හා පදනම් යොදාගත හැකි වීම නිසා සමාන ව්‍යාපාර දෙකක් වල සංසන්දනයේ බාධා ගැනීම. මේ එක එක්කෙනා භාවිතා කරන ප්‍රතිපත්ති නිසා ඒවා සංසන්දනය කරන්න පුතේ බාධා වෙන්න පුළුවන්. කිසියම් මූල ප්‍රකාශනක ආවේනික දුර්වලතාවයන් වේ නම් මූල ප්‍රකාශ මත ගණනය කරන අනුපාත දෝෂ සහිත වීම. ව්‍යාපාර දෙකකට සමාන වුවද ක්‍රියාකාරීත්වයන් අසමාන විය හැකි වෙනවා. මේ උතුම් කාරණා දෙකක් ඔයා හයිලයිට් කරගන්න. මෙන්න උදේ අනුපාත වර්ගීකරණය කරනවා ලාභදායීත්වය, ද්‍රවශීලතා, මූල්‍ය ස්ථාරත්වය, ක්‍රියාකාරී ආයෝජන කියලා. ඔය අනුපාත වර්ග කරන්නේ උදේ විවිධ අවස්ථාවන් අනුව. දැන් ලාභදායීත්වය අනුපාත හරිද? සර්මේ ටියුට් එක සෙට් එකකින් දුන්නේ නැහැ. ඒ සෙට් එකෙන් ඔයා ඉල්ල ගන්නකොට දැන් ඔයා මේ මාසේ ටියුට් ගන්නකොට ආයතන වලින් උදේ ටියුට් දෙකක් ඉල්ල ගන්න. එකක් ජූනි තියරි. හරිද? තියරි එකේ ගියේ
ආන්තික පිරිවැයයි ටියුට් එකේම තමයි. ඒ ටියුට් එකේ පල්ලෙහා ළමයි අනුපාතයි කියන්නේ. දෙකම එකට. එක ටියුට් එකක්. ඔයා තීර ටියුට් එක ඉල්ලගත්තා නම් ඒකේ මේ දෙකම තියෙනවා. ඊට පස්සේ රිවිෂන් එක හරිද? අවුල් ව්‍යාපාර. ඒ කියන්නේ ටියුට් එකයි ඒක ඉල්ලගත්තා. හරිද? හරි නේද? ටියුට් එකේ බලන්නකෝ අන්තිම හරිය නැද්ද කියලා මෙහෙම ටියුට් එකක් ටියුට් එකම ගත්තා නම් ටියුට් එක චුට්ටක් බලන්නකෝ බැලුණා තියෙන්නේ. හරිද? ටියුට් දෙකක් නෙමෙයි. එක ටියුට් එකේ කොහොමද දාලා ඇත්තේ? හරිද? දැන් ළමයි බලන්නේ නැහැ නේ වැඩි. හරි. හරි. එන්නකෝ. දැන් උදේ මේ කතා කරනවා අනුපාත වර්ගීකරණය. වර්ගකරනකේ පහකට. ලාභදායක, ද්‍රවශීල, මූල්‍ය ස්ථාරත්ව, ක්‍රියාකාරී ආයෝජන. එක ලාභදායක. හරිද? ලාභදායක අනුපාත. ලාභදායක අනුපාත. මේ ලාභදායක අනුපාත කියන්නේ ලාභය ප්‍රකාශ කරන ක්‍රම. හරිද? ලාභය ප්‍රකාශ කරන ක්‍රම මොනවාද යාළුවෝ? හරිද? ඊට පස්සේ දෙක ද්‍රවශීලතා අනුපාත. ඉතින් ද්‍රවශීලතා කියන්නේ පුතේ කෙටි කාලීන මූල්‍ය පාසුකම් සලසා ගැනීම සහ ඒවා නිදහස් කිරීමේ ක්‍රම. හරිද? මූල්‍ය ස්ථාරත්වය ඊට පස්සේ මූල්‍ය ස්ථාවරත්ව අනුපාත. ව්‍යාපාරයක මූල්‍ය ලැබීම සහ මූල්‍ය ගෙවීම ප්‍රතිශතයක් විදිහට පුතේ අපි ඉදිරිපත් කරන්නේ කොහොමද? අතර ක්‍රියාකාරී අනුපාත. අපි ව්‍යාපාරය කරගෙන යනකොට හරිද? මෙහෙයුම් කටයුතු කරද්දී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලමු. හරිද? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඊට පස්සේ ආයෝජන අනුපාත 5. ආයෝජන අනුපාත අපේ මුදල් අපි කොහොමද ආයෝජනය කරලා තියෙන්නේ? හරි. එහෙනම් මෙන්න තියෙනවා අනුපාත වර්ගීකරණය. මේ තියෙන්නේ අනුපාත වර්ගීකරණය. හරි. දැන් මේ සාමාන්‍ය ළමයිට අනුපාත පට්ටෙට අමතක වෙනවා. ඒක නිසා අපි පොඩි කෙටි සටහනක් දාගෙන යමු. දැන් ඔයාලා ෂෝට් නෝට් එකක් මේකට නම් අනිවාර්යෙන් හදන්න ඕන. අනිත් ඒවාට කෙසේවත් මේකට එක ගොඩ දාන්න ඕනමයි. හරි ගන්න ඔයා කොලයක් පුතේ දාන මාතෘකාව අනුපාත විශ්ලේෂණයේ විශේෂකයේ 13. දැන් මම මෙතනින්ම තව පටන් ගන්න ඉන්නේ. ෂෝට් නෝට් එකේ නැත්තම් මොකද වෙන්නේ ළමයාට මතක නැහැ. හරි. හරි. ෆුල් ස්කැප් එකක් අරගෙන පුතේ ඔයා කියන පුතේ මාතෘකාව අනුපාත විශ්ලේෂණය. මට තාම පේපර් ක්ලාස් එකේ ලින්ක් එක ආවේ නැහැ. පේපර් ක්ලාස් එකේ ලින්ක් එක ආවේ නැත්නම් දරුවෝ සමහර විට ඒ දවසේ ඔයා එක්කෝ පේපර් ක්ලාස් එකට ඉඳලා නැහැ. එහෙම නැත්නම් Google Sheet එක තාම fill කරලා නැතුව දෙකින් ගන්න. හරිද? බලන්නකො ඔයා fill කරා නම් අපේ ඒගොල්ලෝ මැසේජ් එකක් දාන්න. මට තාම ලින්ක් එක ආවේ නැහැ. ඒතර Excel එකේ ඔයා ඉතින් අපේ chart එකේ ඉන්නවනම් මට අනිවාර්යෙන් එයා දාන්න. හරිද? මැසේජ් දාන්න පුතේ ක්ලාස් එක නම් මේ 16 දිවිච්ච මේක ක්ලාස් එකේ ලින්ක් එක ආවේ නැහැ. Google Sheet එකේ පිළිවෙවද නැද්ද කියලා බලන්න. එහෙම නම් අවුලන්නේ. හරි? හරි. හරි ප්‍රධාන අනුපාත විශ්ලේෂණයේ විශේෂකය 13. හරි. කියන මෙන්න මේ විදිහට මූල්‍ය අනුපාත කියන මූල්‍ය අනුපාත ප්‍රධාන ක්‍රම 5කට වර්ග කළ හැකිය. කියන්නේ මූල්‍ය අනුපාත ප්‍රධාන ක්‍රම 5කට වර්ග කළ හැකිය. කෙටසදාහනය අර කෙටසදාහන හදාගන්න කියලා. කෙටසදාහන ලියනකො. දැන් වට කිව්වා කෙටසදාහනක් හදාගන්න කියලා කියනවා. ඒක ලියන්න. අර
මූල්‍ය අනුපාත ප්‍රධාන ක්‍රම පහකට වර්ග කළ හැකිය. මූල්‍ය අනුපාත ප්‍රධාන ක්‍රම පහකට වර්ග කළ හැකිය. එනමුත් ඒක ලාභදායීත්ව අනුපාත කියන්නේ ලාභදායීත්ව අනුපාත දෙක දෙවෙනි එක ද්‍රවශීලතා අනුපාත කියන්නේ දෙවෙනි එක ද්‍රවශීලතා අනුපාත දෙක ද්‍රවශීලතා අනුපාත කියන්නේ තුන්වෙනි එක මූල්‍ය ස්ථාවර අනුපාත මූල්‍ය ස්ථාවර අනුපාත හරි හතර ක්‍රියාකාරී අනුපාත පහ ආයෝජන අනුපාත. එතකොට අනුපාත වර්ග කරනවා ඒවා පාවිච්චි කරන ආකාරය අනුව ප්‍රධාන වර්ගීකරණයන් පහකට. ලාභදායක ද්‍රව්‍යශීලතා මූල්‍ය ස්ථාර ක්‍රියාකාරී අනුපාත. දැන් සමහර අය එක එක විදිහට වර්ග කරනවා. ඒ කියන්නේ සමහර අය මොකද කරන්නේ? ඒගොල්ලෝ උදේ මේ ද්‍රව්‍යශීලතා එකයි ක්‍රියාකාරී එකයි එකක් විදිහට අරගෙන මූල්‍ය ස්ථාවර අනුපාත. ඒකෝ ගාවින්ද හතරයි. ලාභදායීත්ව ද්‍රව්‍යශීලතා නැහැ. ඒකට කියන්නේ ක්‍රියාකාරී කියන. ඕම එක එක්කෙනා එක එක උදේ වර්ග කරනවා. හරිද? එක එක වර්ගීකරණයන් කරනවා. ඒ ප්‍රධාන ක්‍රම පහක තමයි මේක වර්ග කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඉතින් ඔයා පළවෙනි මාතෘකාවට මොකක්ද? ලාභදායීත්ව අනුපාතය. තාන්ති ඒ අර්ථය පළවෙනි එක ලාභදායීත්ව අනුපාතය. හරිද? දැන් කියුට් එකේ ලාභදායීත්ව අනුපාත කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා නැහැ. මම පොඩි සටහනක් දෙන්නම් ඔයාලට මොකක්ද මේ ලාභදායීත්ව අනුපාතයක් කියන්නේ. කියන්න පුතේ. කියන්න. ව්‍යාපාරික ලාභය විකුණුම් වලට හෝ සුද්ධවත්කම් වල ප්‍රතිශතයක් ලෙස ව්‍යාපාරික ලාභය විකුණුම් වල හෝ සුද්ධවත්කම් වල ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළ විට එය ලාභදායීත්ව අනුපාතයේ ලෙස හැඳින්වේ. හරිද? විකුණුම් වල නැත්නම් ලාභය විකුණුම් වල හරි සුද්ධවත්කම් වල ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළ විට තමයි කියන්නේ මොකද්ද? ලාභදායී අනුපාතයක් කියලා. එතකොට මේ පළවෙනි ලාභදායී අනුපාතය තමයි දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය. දාන්න ලාභදායීත්ව අනුපාතය යටතේ දල ලාභ අනුපාතය
දැන් ළමයට පොඩි මතක් වීමක් වෙන්න ඕන. මතකද මම දලලාභ අනුපාතයේ ආකාර දෙකකට වාඩි කියන්නේ මොකක්ද? අවුද? මම දලලාභ අනුපාත වලට ආකාර දෙකකට කියන්නේ මතකද දන්නේ නැහැ. මතක ළමයි කියන බලන්න දලලාභ අනුපාතයේ තුක පාඩමේ කියලා දුන්නා. මෙන්න මෙහෙම කරන්න පුළුවන් කියලා. මේක ආපහු කියන්නේ මොකද්ද කියන්නේ කියන ආපහු බලන්න. දලලාභ අනුපාතේ මේ දලලාභ අනුපාතයේ ප්‍රකාශ කරන ආකාර දෙකයි. මතක දන්නේවා. එකක් විකුණුම් මත දලලාභ අනුපාත. අනිත් එක විකුණුම් පිරිවැය මත දලලාභ අනුපාත. කොහොමනේ? එකක් විකුණුම් මත අනිත් එක මොකක්ද? විකුණුම් පිරිවැය මත. මෙහෙම දෙකක් ඉගෙන ගත්තා පුතේ. මේ ලාභය ප්‍රකාශ කරන විදි දෙකක්. ඒකේ සූත්‍රත් ඉගෙන ගත්තා. දැන් විකුණුම් මත නම් කිව්වා දලලාභය බෙදනවා විකුණුම් වැඩි කිරීම 100. පිරිවැය මත නම් පුතේ දලලාභය බෙදනවා විකුණුම් පිරිවැය වැඩි කිරීම 100. කොහොමද? දැන් මේ දෙවිදිහට ඉගෙන ගත්තා. මොකද පාඩම? ප්‍රමිතාංක 2 තොග පාඩම. තොග පාඩමේ කතා කරා. ඒට අමතරව තවත් කතා කරා කාගේද? අසම්පූර්ණ සටහන් වල පුතේ. අසම්පූර්ණ සටහන් වල මම මේක සාකච්ඡා කරා. හරිද? එතකොට මේක කලින් කතා කරලා තියෙනවා. එහෙනම් මොකද මේ දලලාභ අනුපාතය කියන්නේ? දලලාභය විකුණු වලට සාපේක්ෂව හෝ විකුණු පිරිවැයට සාපේක්ෂව ප්‍රකාශ කළ විට අන්න ඒක කියනවා දලලාභ අනුපාතය කියලා. ඉතින් පුතේ මේ දලලාභ අනුපාතය අපි විකුණු වලට සාපේක්ෂව තමයි මේ පාඩමේදී ප්‍රකාශ කරන්නේ. විකුණු පිරිවැයට සාපේක්ෂව අපි ගන්නෙ නෑ. හරිද? අපි ගන්නෙ විකුණු වලට සාපේක්ෂව. අන්න පුතේ දැන් ඔයා දලලාභ අනුපාතය ලියුවානේ. ඉර්කෑල්ල ගාලා ඉස්සරහින් පුතේ ලියන්න පොඩි සටහනක් ලියන්න සටහනක්. දැන් ඔක්කොම දේවල් ඕක ඇතුලේ නෑ පුතේ. මම ඔයාට කියන්නේ වැදගත් නම් ටියුට් එකේ ලියා ගන්න. ඒ ළමයා ගාව ටියුට් එක දෙනවා ටියුට් එක හයිලයිට් කරත් කමක් නෑ. වැදගත් දේවල් ටියුට් එකේ ලියා ගන්න පුතේ. ගොඩක් වැදගත් දේවල් වගේ කියයි. මම හැම එකක්ම ටියුට් එකේ දීලා නැහැ. අරද සමහර ඒවා බෝඩ් එකේ ලියන්නෙත් නෑ. ඔයාලට වැදගත් හැම දෙයක්ම ටියුට් එකේ ලියාගෙන විභාගයට අනිවාර්යෙන් වැදගත් වෙයි. හරිද? හරි. ලියන්න පුතේ මෙන්න මේ විදිහට ව්‍යාපාරයක දලලාභය විකුණු වලට සාපේක්ෂව ව්‍යාපාරයක දලලාභය විකුණු වලට සාපේක්ෂව ව්‍යාපාරයක දලලාභය විකුණු වලට සාපේක්ෂව ප්‍රකාශ කළ විට ව්‍යාපාරයක දලලාභය විකුණු වලට සාපේක්ෂව ප්‍රකාශ කළ විට එය දලලාභ අනුපාතය ලෙස හැඳින්වේ. එය දලලාභ අනුපාතය ලෙස හැඳින්වේ. හරිද? ව්‍යාපාරික දලලාභයේ විකුණු වලට සාපේක්ෂව ප්‍රකාශ කළ විට එය දලලාභ අනුපාතය ලෙස හැඳින්වේ. හරිද? අපි සූත්‍රය ලියන්න පල්ලෙහායින් කියන සූත්‍රය පල්ලෙහායින් දලලාභ අනුපාතය සමානයි දලලාභය බෙදනවා විකුණු වැඩි කිරීම 100 කියන්න. දලලාභ අනුපාතය සමානයි දලලාභය බෙදනවා විකුණු වැඩි කිරීම 100. හරි. දලලාභ අනුපාතය සමානයි දලලාභය බෙදනවා විකුණු වැඩි කිරීම 100. හරිද?
හරි මොන උදේ අපි දලලාභ අනුපාතය ගන්න විදිය. તો දලලාභය විකුණු වලට සාපේක්ෂව ප්‍රකාශ කරන එක තමයි මොකක්ද දලලාභ අනුපාතය කියලා අද අපි සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? හරි. ඉන්න ඔයා නෝට් එකට නෝට් එකේ පුතේ මෙන්න මේක highlight කරගන්න ඔයා. මේ දලලාභ අනුපාතයේ සරුවක් හරි දාගන්න මේක. මේ දලලාභ අනුපාතයේ සූත්‍රය. දැන් කෙරසාලියාගේ දලලාභය බෙදෙනවා විකුණු වැඩි කිරීම 100. අපි යන දලලාභ අනුපාතකයේ වෙනස් වෙන්නේ හේතු. මේ දලලාභ අනුපාතය දැන් හිතන්න මෙහෙම 2018 ඒ ව්‍යාපාරයේ 50%යි. 2019 ඒ ව්‍යාපාරයේ 20%යි. 2020 ඒ ව්‍යාපාරයේ 15%යි. අන්න එන්න දලලාභ අනුපාතය අඩු වෙලා. ඒත් මෙහෙම වෙන්න හේතුව අහනවා. මේක වෙනස් වෙන්න හේතු 50 20 වෙන්න 20 15 වෙන්න පුතේ. ඒත් 21 අවුරුද්දේ ආයෙත් මේක 25ක් වෙන්න පුළුවන්. අන්න මෙතන අඩු වෙලා මෙතන වැඩි වෙලා. ඒත් මේ දලලාභ අනුපාතයේ වෙනස් වෙන්න හේතුව අහනවා. අන්න ඔයාම පුළුවන් නම් මට කියන්නකෝ දලලාභ අනුපාතයේ වෙනස් වෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා මුදි. මෙන්න පුළුවන් නම් දලලාභ අනුපාතයේ වෙනස් වෙන්නේ හේතු මොනවාද මුදි? මොනවාද හේතු? මෙයා වෙනස් වෙන්නේ හේතු මොනවාද? මොනවාද හේතු? විකුණු අඩු වීම කියන. ඒතර විකුණු වෙනස් වීම. දාන විකුණු වල වටිනාකම වැඩි හෝ අඩු වීම අනෙකක් හරියි. විකුණු වල වටිනාකම වෙනස් වීම. විකුණු වල වටිනාකම වෙනස් වුණොත් අනිවාර්යෙන් දලවුන්ට වෙනස් වෙනවා. තව එකක් කියනවා විකුණු පිරිවැය වෙනස් වීම. දෙවෙනි එකක් හරි. විකුණු පිරිවැය වෙනස් වීම. හැබැයි විකුණු පිරිවැය වෙනස් වීම කියනකොට පුතේ මේ විකුණු පිරිවැය වෙනස් වෙන්න හේතු කීපයක් තියෙනවා. විකුණු පිරිවැය වෙනස් වෙන්න හේතු මොනවාද පුතේ? දැන් දලලාභ අනුපාතය වෙනස් වෙන්නේ කාරණා දෙකක් නිසා. විකුණු වල වටිනාකම වෙනස් වීමයි විකුණු පිරිවැය වෙනස් වීමයි. හරි 100ක් හරි. විකුණු පිරිවැය වෙනස් වෙන්නේ පුතේ මොනවා නිසාද? අග තොගේ වෙනස් වීම, මුල තොගේ වෙනස් වීම, ගැනුම් වෙනස් වීම අන්න ප්‍රධාන වශයෙන්. එනම් මුල තොගය වෙනස් වීම, අග තොගය වෙනස් වීම, ගැනුම් වෙනස් වීම. තේරුණාද වැඩි? මෙන්න මේ තුන් දෙනා නිසා තමයි විකුණු පිරිවැය වෙනස් වීම. පැහැදිලිද? හරි. එහෙනම් ඔතන පොඩි නෝට් එකක් තියෙනවා ටියුට් එකේ ලියාගෙන ටියුට් එක තියෙන ළමයි ටියුට් එකේ ලියා ගන්න. අනිත් කට්ටිය මොකද කරන්නේ? කෙටි සටහනේ හෝ ලියන පුතේ ලියා ගන්න. දලලාභ අනුපාතකයේ වෙනස් වීමට හේතු. ලියන පුතේ පළවෙනි එක විකුණු වල වටිනාකම වෙනස් වීම. විකුණු වල වටිනාකම වෙනස් වීම. ඊළඟට විකුණු පිරිවැය වටිනාකම වෙනස් වීම. විකුණු පිරිවැය වටිනාකම වෙනස් වීම. ලබුදේ විකුණු පිරිවැයට ලියන්න ගැනුම් වල වටිනාකම වෙනස් වීම. ගැනුම් වල වටිනාකම වෙනස් වීම. ගැනුම් වල වටිනාකම වෙනස් වීම. මූල තොගේ වටිනාකම වෙනස් වීම.
මුල තොගේ වටිනාකම වෙනස් වීම අග තොගේ වටිනාකම වෙනස් වීම අග තොගේ වටිනාකම වෙනස් වීම හරි හරි ඔය අනුපාත පහට උඩින් ගියුතේ අනුපාත වර්ගීකරණය කියලා මුලින්ම මාතෘකාව කියනවා. අනුපාත වර්ගීකරණය කියලා. හරිද? හරි. ඔන්න කියන අපි දැන් දලලාභ අනුපාතය දන්නවා. ඒක වෙනස් වෙන්න හේතු දන්නවා. ඊට පස්සේ අපි එනවා මේ සුද්ධ ලාභ අනුපාතිකයට. දැන් මේ ලාභදායක අනුපාතය කතා කරන්නේ ඒ ලාභදායක අනුපාත ප්‍රධාන වශයෙන් දෙකයි. සාමාන්‍යයෙන් දලලාභ අනුපාතයයි අනිත් එක පුතේ දෙවෙනි එක සුද්ධ ලාභ අනුපාතය. ඒතර සුද්ධ ලාභයේ පුතේ විකුණුම් වලට සාපේක්ෂව ප්‍රකාශ කරනවා. හරිද? මේ සුද්ධ ලාභය විකුණුම් වලට සාපේක්ෂව අන්න අපි කියනවා සුද්ධ ලාභය බෙදනවා විකුණුම් වැඩි කිරීම 100 කියලා. ඒතර ව්‍යාපාරිකයේ සාමාන්‍යයෙන් දල් ලාභය වැඩි 60යි. සුද්ධ ලාභය 120යි. අන්න. ඉතින් මේ දෙන්න අතර වෙනස තියෙනවා 140ක්. ඒතර අපි කෙනෙක්ට කියන්න පුළුවන් මේ 140 තමයි වියදම් කියලා. හැබැයි වෙනත් ආදායම් දින්න පුළුවන්. සමහර වෙලාවල කියනවා දල ලාභය 60යි, සුද්ධ ලාභය 120යි, ව්‍යාපාරයේ වියදම් වල එකතුව රුපියල් 50000යි. හරිද? වියදම් රුපියල් 50000යි වෙනත් ආදායම් නැහැ. අන විකුණුම් හොයන්න කියලා. ඔන්න දින ගන්න යනවා. ඔන්න අනුපාත ප්‍රශ්නයක්. ඔන්න අනුපාත ප්‍රශ්නයක් ඉදිරිපත් කරන විදිය. දල ලාභය 60යි, සුද්ධ ලාභය 120යි. තොර ව්‍යාපාරයේ වියදම් රුපියල් 50000යි. ඔයගේ අහන්නේ විකුණුම් ළමයි. මෙතන රුපියල් වලින් එකක් දීලා ප්‍රතිශත දෙකක් දීලා වගේ විකුණුම් අහනවා. ඉතින් මොකද කරන්න ඕන? 60න් 40ක් අඩු කරාමනේ 20 එන්නේ. 40 කියන්නේ 50000යි. අන්න. දැන් මේ ගන්න විදිය. 40 කියන්නේ 50000ක් නම් 50000 40 වල වැඩි කරනවා 100. බිංදුවයි බිංදුවයි මෙහා එනවා 2.5යි. අන්න බිංදුවයි 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 1,25,000 තමයි මගේ දල ලාභ ඉන්නේ කියලා. එයාගෙන් එයා 160ක් නම් අන්න 100 හොයන්න පුළුවන්. විභාගෙදී අපෙන් අහන්නේ උන් ඔය වගේ ප්‍රශ්න. එක තැනක ප්‍රශ්නයක් දීලා තව තැනක තමයි උත්තරේ අහන්නේ. පැහැදිලිද? ඉතින් මේ ලාභ අනුපාත දැනගෙන හිටියම ඒ ලාභ අතර වෙනස කාට හරි සමාන කරලා අන්න උත්තරේ ලීසිම කරලා දැන් මේව කියාගෙන යන්නේ මේව තමයි අහන්නේ යාළුවෝ. ඔයාට සුද්ධ ලාභය දීලා සුද්ධ ලාභ අනුපාතය අහන්නේ නැහැ. දල ලාභයයි සුද්ධ ලාභ අනුපාතය ඔය වගේ දීලා අහන්නේ විකුණුම් පිරිවැය. ඒතර ඔයා යන්නවා සුද්ධ ලාභයෙන්. සුද්ධ ලාභයෙන් දල ලාභයට ගිහිල්ලා ඉතින් උඩට යනවා. තේරුණාද? දාන තේන මාතෘකාව වෙන්න සුද්ධ ලාභ අනුපාතය. බලන්න පොඩ්ඩක් උදේ. ව්‍යාපාරයක විකුණුම් වලට සාපේක්ෂව සුද්ධ ලාභය කොපමණද යන්න ප්‍රතිශතයක් ලෙස මෙමගින් පෙන්වූ කෙරි. අන්න උදේ ආයෙ කරන්න විකුණුම් වලට සාපේක්ෂව සුද්ධ ලාභය කොපමණද යන්න ප්‍රතිශතයක් ලෙස මෙමගින් පෙන්වූ කෙරි. හරි දැන් ෂෝට් නෝට් එකේ තියන්න පුතේ. සුද්ධ ලාභ අනුපාතය ළඟ තියන්න. ව්‍යාපාරයක විකුණුම් වලට සාපේක්ෂව
ව්‍යාපාරික විකුණුමට සාපේක්ෂව සුද්ධ ලාභය කොපමණද යන්න සුද්ධ ලාභය කොපමණද යන්න මෙම අනුපාතයෙන් පෙන්වුම් කෙරේ. මෙම අනුපාතයෙන් පෙන්වුම් කෙරේ. මෙම අනුපාතයෙන් පෙන්වුම් කෙරේ. මෙම අනුපාතයෙන් පෙන්වුම් කෙරේ. ඊළඟේ කෙලසදානේ සූත්‍රය සුද්ධ ලාභ අනුපාතය සමානයි සුද්ධ ලාභ අනුපාතය සමානයි සුද්ධ ලාභය බෙදනවා සුද්ධ ලාභය බෙදනවා විකුණුම් වැඩි කිරීම 100 සුද්ධ ලාභය බෙදනවා විකුණුම් වැඩි කිරීම 100 සුද්ධ ලාභය බෙදනවා විකුණුම් වැඩි කිරීම 100 අර දැන් ඊළඟට ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් සුද්ධ ලාභය කියුවම මේ ප්‍රශ්නේ අහන ළමයි අර සුද්ධ ලාභය කියපු ගමන් ළමයි අහන දෙයක් තමයි මේ සුද්ධ ලාභ අනුපාතය හොයන්නේ කවුරුමද දැන් ළමයි කල්පනා කරන සමාගම් ගානත් එක්කල බදු පෙර සුද්ධ ලාභය කියලා එකක් තියෙනවා ළමයිට සමාගම් මතකද සමාගම දුන්නේ සමාගම් වල දිනවා බදු පෙර සුද්ධ ලාභය එහෙම එකක් මතක ඇති කියලා මම හිතනවා ඔය බදු පෙර සුද්ධ ලාභයෙන් තමයි අඩු කරන්නේ ආදායම් බදු ආදායම් බදු වින ආදායම් බදු ලැබෙනවා කාලච්ඡේද සුද්ධ ලාභය කාලච්ඡේද සුද්ධ ලාභය ලැබෙනවා දැන් විභාගෙදී අහන්නේ මොකක්ද සුද්ධ ලාභ අනුපාතය සූත්‍රය මොකක්ද සුද්ධ ලාභය බෙදනවා විකුණුම් වැඩි කිරීම 100 ඊට පුතේ සුද්ධ ලාභය කියන්නේ කවුද අන්න කාලච්ඡේද සුද්ධ ලාභයම තමයි හරිද ඒ නිසා වරද්ද ගන්න එපා දැන් ගොඩක් ළමයි ඕක පටල ගන්නවා සමහර අය ගාන දුන්නම අහන දෙයක් තමයි සර් බදු පෙර ලාභයද ගන්නේ නෑ ගාන කියනවා සුද්ධ ලාභය කියන්නේ කවුද කාලච්ඡේදයේ ලාභය මෙයා තමයි ගන්නේ කාලච්ඡේදයේ ලාභය උදේ හරිද අන්න සුද්ධ ලාභය ඔය විදිහට තමයි අපි මොකක්ද සුද්ධ ලාභ අනුපාතය හොයන්නේ ඔයාට වැදගත් වෙන ඕන දෙයක් බෝඩ් එකේ තියෙනවා නම් වැදගත් වෙනවා කියන නම් උදේ මොකද කරන්නේ අන්න හැටි ඉක්මනින් ඔයා ලියා ගන්න පැහැදිලිද අර හරි ඔන්න සුද්ධ ලාභ අනුපාතය අපි දැන් හොයන්න ගන්නවා සුද්ධ ලාභය දෙනවා විකුණුම් වැඩි කිරීම 100 සුද්ධ ලාභය කියන්නේ කාටද කාලච්ඡේදයේ සුද්ධ ලාභයට කාලච්ඡේදයේ සුද්ධ ලාභයට වෙන කාටවත් නෙමෙයි කාලච්ඡේදයේ ලාභයට හරි ඊට පස්සේ යනවා අපි වාගේ සුද්ධ ලාභය වෙනස් විය හැකි වෙනස් වීමට හේතු සුද්ධ ලාභ අනුපාතය වැඩි වීමට හේතු නැත්නම් සුද්ධ ලාභ අනුපාතය අඩු වීමට හේතු තමයි සුද්ධ ලාභ අනුපාතය ඉහළ නම් වන්න අපි ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද දැන් උදාහරණයක් දැන් ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය වැඩි නම් ඒක අඩු කරන්න ගන්න හේතු ප්‍රෙසිඩන්ට් අහන කාගෙන්ද වෛද්‍ය සභාවෙන් අර ඒක තමයි නිර්දේශ කරන්නේ අන්න දවස් 14 ලොක්ඩවුන් කරලා තියන්න සංචාර සීමා දාන්න පළාත් අතර සීමා දාන්න මෙන්න මේවා විරුද්ධ කරන්න එපා අන්න මොකද ඒ දේවල් කරනකොට ඉබේට මොකද වෙන්නේ අන්න මරණ අනුපාතය අඩු වෙනවා අන්න ඒ වගේ තමයි මේ ව්‍යාපාරික සුද්ධ ලාභ අනුපාතය ඒකට පස්සේ අඩුයි නම් ඩිරෙක්ට් අහනවා මේක වැඩි කරගන්න අපි ගන්න ක්‍රියාමාර්ග මොනවාද අන්න කියනවා සුද්ධ ලාභ අනුපාතය ඉහළ නැංවීම හේතු දැන් කවුරුත් කැමති නෑනේ පුතේ ලාභය අඩු කරගන්න ඒ නිසා මතක තියාගන්න ඔය ආයි සමාන එහෙම දැන් තමයි ආන අනිත් පැත්ත සුද්ධ ලාභ අනුපාතය අඩු වෙන්නේ හේතු මොනවාද කියලා මම කැමති නෑනේ පුතේ ලාභය අඩු කරගන්න
දැන් මම කැමතිද පන්ති ඉන්නේ උන්ට කන්ට්‍රැක්ට් එක දෙක ගහලා ඉන්න එළියට දාලා නේද බල බලවල එක එළියට දාන්න එහෙම දාන්නේ නැහැ කවුරුවත් ඇයි ඒ වුණත් මේක වැඩේ කරන්නත් බෑ අර වයින් එක වෙනම දෙයක් ගහන වෙනම දෙයක් හරිද ඒතකොට කවුරුත් කැමති නෑ තමන්ගේ ලාභය අඩු වෙනවා ලාභය උදේ වැඩි කරගන්න තමයි කවුරුත් කැමති සා සුද්ධ ලාභ අනුපාතයේ ඉහළ නැංවීමට හේතුව තමයි දීලා තියෙන්නේ සාහනක පාලයාමට ඒක අන්න සුද්ධ ලාභ අනුපාතයේ වැඩි වෙනවට හේතු කියන්න පුතේ දැන් ඔයාලා දැන් හේතු වුණාද මේ දෙන්න ගත්තම වැඩි කරගන්න ඕන නම් ඔයාලා දැන් හේතු වුණාද කටපාඩම් කරන්න එපා මාත් එක්ක නිකන් රචනාකාරී මේක තියාගෙන යන්න මෙයා වැඩි කරන්න හේතු කියන්න පුතේ වුණාද वार्षिक लाभ වැඩි කරන්න උනේ. තව සුද්ධ ලාභ අනුපාතය වැඩි කරන්න හේතු වුණා. ආයෝජන ආදායම් වැඩි කර ගැනීම එකක් හරියට. ආයෝජන ආදායම් වැඩි වෙන්න ලාභ වැඩි වෙලා සුද්ධ ලාභ අනුපාතය වැඩි වෙනවා. තව විකුණු වියදම් අඩු කර ගැනීම වියදම් අඩු කර ගැනීමත් හරියට. වියදම් අඩු කර ගන්නකොට ලාභය වැඩි සුද්ධ ලාභ අනුපාතය වැඩි තවුනාද දැන් කියන්නේ පා විකුණු වැඩි කර ගැනීම කියලා විකුණු වැඩි කරාම සුද්ධ ලාභ අනුපාතය වෙන එක හරියි හැබැයි ඒක බලපාන කාටද දර ලාභ අනුපාතයට ඉතින් මේකට වෙන විදිහ කියන්න පුළුවන් එක වෙනත් ආදායම් වැඩි කර ගැනීම මගේ තියෙන වෙනත් ආදායම වැඩි කර ගන්නවා දෙක වියදම් හැකියතා අඩු කර ගැනීම මගේ වියදම් දෙක පුළුවන් තරම් මම මොකද කරන්නේ අඩු කරලා පෙන්නන්න ඕන අනුමුදි ඔය වගේ ක්‍රියාමාර්ග ගන්න උදේ බදු දැන් මෙතන බදු පසුනේ ආදායම් බදු වියදම අඩු කරගන්නවා ඔන්න ඔය වගේ මට පෙන්වන්න පුළුවන් පුතේ මගේ මේ සුද්ධ ලාභ අනුපාතය ඉහළම ගන්න ක්‍රියාමාර්ග දර ලාභ අනුපාතය වැඩි කරගන්නවා හරි එන්නකෝ එහෙනම් මෙන්න දිනම් පුතේ මෙහෙයුම් වියදම් අඩු කර ගැනීම විවිධාල වැඩි කර ගැනීම සුද්ධ ලාභ අනුපාතය වැඩි කර ගැනීම පුතේ හරි දැන් සුද්ධ ලාභ අනුපාතය කියන එක පුතේ අපි ලිව්වා කාගේද short note එකේ ටියුට් එකේ තියෙන ඒවා highlight කරගන්න ඔයා මේවා highlight කරගන්න උදේ මෙන්න හේතු තුන හරි දැන් ඔය ටික කරා නම් උත්තක් ඉන්නකො ඔයා මෙන්න මේ කියන ප්‍රශ්න වලට ප්‍රශ්න කීපයක් දාලා තිබුණා කියලා प्रश्नांक 30 අනුව 30 සුද්ධ ලාභ අනුපාතය හා දර ලාභ අනුපාතය ගණනය කරන්න කියනවා. දැන් ඔයා ඕක හොයනකොට 2014 හොයන්නත් උන 18 හොයන්නත් උන. ඇයි? ඔයාට කියලා නෑනේ මේ ගාන හදන්නේ 14ද 18ද කියලා. මතක තියාගන්න. අවුරුද්ද කියලා නැත්නම් අපි අවුරුදු දෙකටම හදන්න සාමාන්‍යයෙන් කියනවා 2018 3.31 අවසන් වර්ෂය සඳහා කියලා. ඉතින් මෙතන අවසන් වර්ෂ සඳහා කියලාත් නෑනේ. 17ටයි 18ටයි අපි දෙකටම හදුවා. ඒක කොහොමද මේ දෙකටම හදන්නේ? මුලින්ම ඔයා දර ලාභ අනුපාතයේ සූත්‍රය ලියනවා. ලියලා 2017ට අන්න වෙනම යන්න උන 2018ට වෙනම යන්න උන. දැන් 2017 දර ලාභ අනුපාතය 50යි. සුද්ධ ලාභ අනුපාතය නිරක්ෂයයි. වැඩි කිරීම 100යි. අන්න 125 වෙනවා. 2017 දර ලාභ අනුපාතය කීයද? 125යි. ඔයගේ පුතේ අනිත් ටික මට හැකි ඉක්මනින් හොයලා දෙන්නකෝ. හරි. ටියුට් එක මම ෂෙයා කරලා තියන්නම්. හරි ඉක්මනට දාන්න.
හරි පුතේ බලන්න ඉතින් පුතේ ආවේ සූත්‍ර ලියන්න අනිවාර්යෙන් නිකන් ඉන්න එපා සූත්‍ර ලියන්න දැන් ඕවා කරන් ලියන පුතේ හොඳේ දැන් මේ ගණන් හදන වැඩ කරන්නේ කොහෙද ලියන පුතේ හරිද ඒවා ෂෝට් නෝට් එකේ නෙමෙයි ෂෝට් නෝට් එකේ අපි නෝට් එක ලියාගෙන යනවා සටහනක් දාගෙන එච්චරයි හරි ඉක්මනට අර තේරුද වැඩේ කියනවා බෝඩ් එකේ හදන්නද හරිද 2017 125යි 115යි කියනවා 125යි මෙයා 115යි හරිද එතකොට 2017 සුද්ධ ලාභ අනුපාතය කීයද එතකොට සුද්ධ ලාභ අනුපාතය කියලා කීයවා ගන්නෙ 30000 නේද පුතේ 30000 බෙදනවා කීයෙන්ද ලක්ෂ දෙකකින් මෙයා 30000 බෙදනවා ලක්ෂ දෙකකින් වැඩි කරනවා 100 එහෙම නේද බලන්න එහෙම නේද කියලා එතකොට 30000 බෙදනවා ලක්ෂ දෙකකින් අරයා 25000 බෙදනවා 2,50,000යි හරි බලන්න පුතේ අගයන් කොහොමද ආවේ 110යි 130 දෙන්නේ 110යි 130යි ෂුවර් එහෙනම් 110යි මෙයා කියන්නේ මෙයා තමයි උනේ සුද්ධ ලාභ අනුපාතය මේ 75යි 2,50,000 75යි බෙදනවා 2,50,000යි මෙයා 100ට 30ක් වෙනවා හරි ඔන්න 2017 මෙයා 100ට 25යි මෙයා 115යි මෙයා 130යි මෙයා 110යි අර එක තන්දරේ දැන් ඕක හදන එක විතරක් නෙවෙයි වැඩේ දැන් මේක හැදුවානේ හදලා
අන්න ඔයාට කියනවා විශ්ලේෂණය කරන්න කියලා. දැන් අපි කියන්නේ අනුපාත විශ්ලේෂණයනේ. දැන් විභාගෙදී ඔයාට අනුපාතය හොයන්න දෙන එක ඇත්ත. හැබැයි අනුපාතය හොයන්න දීලා අන්න ඔයාට පුත් මේක විශ්ලේෂණය කරන්න කියලා. ඇයි පාඩමේ නමනේ විශ්ලේෂණය. ඔයා දන්නේ හදන්න විතරයි. අන්න විශ්ලේෂණය කරන්න ඕන. මොකක්ද මේකේ විශ්ලේෂණය? මේ 125 කියන්නේ මොකක්ද? සෑම රුපියල් 100කම විකුණුම් වලින් 25ක දල ලාභයක් ජනනය කරන බවයි. එහෙනම් 2017 අවුරුද්දේ විකුණුම් රුපියල් 100ක් වන විට දල ලාභය කීයක් වෙලාද පුතේ? රුපියල් 25ක් වෙනවා. 2018 අවුරුද්දේ විකුණුම් රුපියල් 100ක් වන විට දල ලාභය 30ක් වෙලා. ඒක පුතේ හොඳයිනේ වැඩි. නේද? මෙතන වැඩි වෙලා අන්න වැඩි. මෙතන වැඩි වීමක් වෙලා තියෙනවා. ඒක හොඳයි. අපි කැමති ඒ වැඩේට. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද දල ලාභ අනුපාතය වැඩි වෙනවා නම් අපි කැමතියි. ඒක තමයි වෙන්න ඕන. හැබැයි සුද්ධ ලාභ අනුපාතයත් වැඩි වෙලාද? දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ දල ලාභ අනුපාතය වැඩි වෙනවා සුද්ධ ලාභත් වැඩි වෙන්න ඉබේනේ. එයි. දල ලාභය වැඩි වෙනවා කියනකොට ඒ වගේ සුද්ධ ලාභත් වැඩි වෙන්න ඕන. හැබැයි බලන්න ඔයා අන්න දල ලාභ අනුපාතයට වඩා මේ 2017 සුද්ධ ලාභයට වඩා 2018 සුද්ධ ලාභය ඍණ පාක අඩුවීමක් වෙලා. හරිද? මෙතන වැඩි වෙලා මෙතන අඩු වෙලා අන්න ඔයාලින් අහනවා එහෙම වෙන්න හේතු මොනවාද? අන්න විභාගෙදී එහෙමයි පුතේ දෙන්නේ. ෆස්ට් පේපර් එකේ අහන්නේ මෙහෙම. ඔයාට මේ වගේ අවුරුදු දෙකක අනුපාත දීලා අහනවා. ඇයි මෙහෙම වෙන්න හේතු කියලා. අන්න මට දෙන්නකෝ දැන් කියනම් ඔයා. ඔය ගාන බලමු මුදේ. ඔය ගාන බලමු. අනම්මනම් හිතේ දිනෝ කියන්න එපා. ඔය ගාන බලලා මට උත්තරයක් දෙන්න පුතේ. දල ලාභ අනුපාතය 2014 සාපේක්ෂව 2018 වැඩි වෙන්නත් සුද්ධ ලාභ අනුපාතය 2017ට සාපේක්ෂව 2018 අඩු වෙන්නත් ඔය ගානෙන් හේතු දෙන්නකෝ මට. මොනවාද හේතු? ඔය ගානෙන් හේතු දෙන්න. මොනවාද හේතු පුතේ? ඔයාලට දැනෙන හේතු මොනවාද? දැන් මේක විශ්ලේෂණය කරනවා කියන්නේ විකුණුම් වැඩි වීම කියනවා. බලන්න විකුණුම් වැඩි වෙලාද ඇත්තටද? ඔව් විකුණුම් වැඩි වෙලා. ඒතර විකුණුම් වැඩි වෙනවා නම් අපි කියනවා දල ලාභ අනුපාතය වැඩි. හරි. විකුණුම් වැඩි වෙලා. වෙනත් ආදායම් අඩු වීම කියනවා. වෙනත් ආදායම් අඩු වෙලා කියනවා. බලන්න ඔය ගානේ වෙනත් ආදායම් තියනවාද? නෑනේ. මම ඔය ගානේ වෙනත් ආදායම් නෑනේ. අන්න ඒක නිසා වෙනත් ආදායම් අඩු වීම කියන්න බෑ අපිට. පැහැදිලිද? දැන් වෙනත් ආදායම් අඩු වීම කිව්වොත් එක ගාන ඇතුළේ තියෙන්න ඕන පෙන්නන්න. දැන් අර දරුවෙක් කිව්වා මොකද්ද විකුණුම් වැඩි වීම. ඒක හරි. විකුණුම් වැඩි වෙනවා දල ලාභ අනුපාතය වැඩි වෙනවා. වෙනත් ආදායම් වැඩි වීම අඩු වීම කියන්න බෑ. එහෙම එකක් නෑනේ. අන්න. මෙහෙයුම් වියදම් වැඩි වීම. අන්න. ඒක හරි. සුද්ධ ලාභය අඩු වෙන්න හේතුව මොකක්ද? මෙහෙයුම් වියදම් වැඩි වීම. වැඩි වෙනකොට සුද්ධ ලාභය අඩු වෙනවා. කවුනාද දෙන්නේ? දැන් එහෙම හිතනකෝ. දැන් දල ලාභ අනුපාතය වෙනකොට සුද්ධ ලාභය අඩු වෙනවා. මං අහන්නේ තමයි. අපි අහන්නේ සුද්ධ ලාභය අඩු වෙන හේතු. දැන් ඔයා මට එහෙම කියනකෝ. විකුණුම් පිරිවැය පුතේ 2017 1,50,000යි. 2018 1,75,000යි. විකුණුම් පිරිවැය. ඉතින් පුතේ දල ලාභ අනුපාතය වැඩි වෙන්න විදියක් නැහැ. ඇයි? විකුණුම් පිරිවැයත් වැඩි වෙලා නැහැ. දැන් ඔයා මට කියනවා දල ලාභ අනුපාතය වැඩි වෙන්න හේතුවක්ලු ඔයාගේ විකුණුම් වැඩි වීම. ඉතින් දල ලාභ අනුපාතය වෙනස් වෙන්න අපි හේතු කතා කරානේ. මොකක්ද? විකුණුම් පිරිවැය වෙනස් වීම කතා කරා නේද? ඉතින් උදේ බලන්නකෝ. දැන් විකුණුම් පිරිවැය වැඩි වෙනවා නම් දල ලාභ අනුපාතය වැඩි වෙන්න පුළුවන්ද? බැහැනේ. අඩු වෙන්න වෙන්නේ. හැබැයි විකුණුම් පිරිවැය වැඩි වෙලා තියෙද්දි
දල ලාභ අනුපාතය වැඩි වෙනවා. මොකක්ද ඒකට හේතුව? අන්න විකුණු ඊට සාපේක්ෂව වැඩියෙන් වැඩි වීම. අන්න හරි. විකුණු පිරිවැයට වඩා වැඩි වේගයකින් අන්න විකුණු වැඩි වීම. විකුණු පිරිවැයට වඩා වැඩි වේගයකින් අන්න විකුණු වැඩි වීම. දැන් තේරුණාද වැඩි? මේ අනුපාත විශ්ලේෂණය කියන්නේ ඔයාට සූත්‍රය දීලා ඒකේ ඉලක්කම් දෙක දාලා උත්තරය අරගෙන ලකුණු දෙක එකක් නෙමෙයි ළමයි. දැන් අපේ උන් හිතන්නේ එහෙමයි. අපේ උන් නෙමෙයි. ගොඩක් උන් හිතන්නේ එහෙමයි. මේ අනුපාත විශ්ලේෂණය කියන්නේ මේ ඉලක්කම් ටික අරගෙන ඒක දාලා භාගයක් විදියට ප්‍රතිශතයක් විදියට දෙන්නේ නෑ. ඒක උලක් නෙවෙයි නම. මේකේ නම අනුපාත විශ්ලේෂණය. විශ්ලේෂණය කරන්න ඕන. පැහැදිලිද? විශ්ලේෂණය කරොත් තමයි ඔයාට මේ වැඩේ තේරෙන්නේ හරියට. නැත්තම් තේරෙන්නේ නෑ. තේරිනවා ඒ උත්තරයක් හරි ලියන්න තේරෙන්නේ. පැහැදිලිද? අන්න. දැන් ඔයාගෙන් අහුවොත් විභාගෙදී ඇයි මෙහෙම වෙන්න හේතු කියලා දැන් ඔයාට කියන්න පුළුවන් නේද? දල ලාභ අනුපාතය වැඩි වෙලා සුද ලාභ අනුපාතය අඩු වෙන්න හේතු තවත් ඕනනම් ගන්න පුළුවන් මොනවාද? දැන් මෙතන මෙහෙයුම් වියදම් වැඩි වෙලා. ඔව් ඒ කාරණේදී මෙහෙයුම් වියදම් වැඩි වෙලා තියෙනවා. මෙයා 20000යි මෙයා 50000යි. මෙයා වැඩි වෙලා. ඉතින් මෙහෙයුම් වියදම වැඩි වෙනවයි කියන්නේ සුද ලාභ අනුපාතය අඩු වෙනවයි කියන එකනේ. හැබැයි මෙයා කීයක වෙලාද මොකද 20000 දිවිච්ච එක 50000 වෙනවා. 100කට වඩා වැඩි ගණනක වැඩි වෙන්නේ. තුගේ මෙහෙයුම් වියදම් සීක්‍රයෙන් වැඩි වීම කියන්න පුළුවන් ඕනනම් අපිට. මෙහෙයුම් වියදම් උදේ සීක්‍රයෙන් වැඩි වෙනකොට අන්න මගේ සුද්ධ ලාභ අනුපාතය මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරුණාද වැඩි? උණු ඕකයි උදේ ඇත්තටම අනුපාත විශ්ලේෂණය කරනවායි කියන්නේ. ඒ ඉලක්කම් වලින් ප්‍රකාශ කරන එක මට කියන්න පුළුවන් වෙනවා. ෆස්ට් පේපර් එකේ අහන්නේම ඕක. අනුපාත විශ්ලේෂණය ෆස්ට් පේපර් එකේ තිබ්බොත් ඔයාලා හදන්න දෙන්නේ නැහැ. හදන්න දුන්නා හදලා මෙන්න මේ වගේ මොකක් හරි විශ්ලේෂණයක් අහනවා මේ විශ්ලේෂණයට ඔයා උත්තරයක් දෙන්න. තේරුණාද වැඩි? හරිද? දැන් ඕකේ අදහස් ටික ඔයා ලියාගත්තද කියන්නකෝ දැන් අපි කතා කරපු දේවල් ටික. ඒ ටික මම කියන්න ඕනද? හේතු විදිහට කියන්න ඕනද? නැත්නම් ඔයා ලියාගත්තද නැත්නම් ලියාගන්න පුළුවන්ද? මම ඊට යන්න කලින් අහන්න මේ. ඔයාලා ලියාවොත් ලියන්න ඕන. දැන් වැඩේ තේරෙනවා ලියාගන්න පුළුවන්ද? කියන්න ඕනද? වැඩේ තේරුණා. හරි කියන්න මම කියන්න තව කියන හරි කියන්න ලියාගන්න කියන්න. හරි ලියාගන්න නෙවෙයිද? දල ලාභ අනුපාතය වැඩි වීමට හේතු කියන්නේ. දල ලාභ නෑ ගානට පල්ලෙන් මේ ගානට පල්ලෙන් ෂෝට් නෝට් එක නෙමෙයි ගානට පල්ලෙන්. දල ලාභ අනුපාතය වැඩි වීමට හේතු. දල ලාභ අනුපාතය වැඩි වීමට හේතු. දල ලාභ අනුපාතය වැඩි වීමට හේතු. ලියන්න පුතේ 1 2017ට සාපේක්ෂව 2017ට සාපේක්ෂව 2018ට සාපේක්ෂව 2018 විකුණු වැඩිවීම 2017ට සාපේක්ෂව 2018 විකුණු වැඩිවීම හරිද 2017ට සාපේක්ෂව 2018 විකුණු වැඩි වෙනවා. ඉතින් විකුණු වැඩි වෙච්ච ගමන් මේ මොකද වෙන්නේ? දල ලාභ අනුපාතය වැඩි වෙනවා. මෙතනම තවත් හේතුවක් තියෙනවා. දැන් විකුණු පිරිවැය නම් අඩු වෙන්න දෙන්නේ. දැන් දල ලාභ අනුපාතය වැඩි වෙනවයි කියනවා විකුණු පිරිවැය අඩු වෙන්න ඕන. හැබැයි අඩු වෙලා නැහැ. මේක වැඩි තමයි වෙලා තියෙන්නේ. ඒක කොහොමද ලස්සන කල්පලා ලියන්නේ? අන්න. අල්ලාම උත්තර දුන්න කලින් විකුණු පිරිවැය වැඩි වෙච්ච එක ඇත්ත. හැබැයි කොහොමද ලියන්න ඕන? විකුණු පිරිවැය වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින්
ව්‍යාපාරයේ විකුණුම් වැඩි වීම. අන්න ලියන පුතේ දෙවෙනි හේතුව. කියන්නේ දෙවෙනි හේතුව ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය කියන්නේ ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය වැඩි වෙන වේගයට වඩා ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් විකුණුම් වැඩි වීම. අර ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් විකුණුම් වැඩි වීම. තේරුණාද වැඩි? හරි. ඔන්න දල්ලා අනුපාතය වැඩි වෙන්නේ හේතු හරි. ඊට පස්සේ පුතේ මෙයා ලියන්නත් ඕන. ඇයි සුද්ධ ලාභ අනුපාතය අඩු වුනේ? අන්න. දැන් ඔය පුතේ දල්ලා අනුපාතය වැඩි වීමට හේතු. ඒක ලියන්න. සුද්ධ ලාභ අනුපාතය අඩු වීමට හේතු. ලියන්න. සුද්ධ ලාභ අනුපාතය අඩු වීමට හේතු. දැන් මේ කරන පාඩමෙන් මතක තියාගන්න. ඔයාට BS වල අර අනුපාත පාඩමක් තියෙනවනේ. ඒක ලස්සනට ඉවර කරගන්න පුළුවන්. BS වල සර් කියලා දුන්නට වඩා මෙතන කියලා දෙනවා. අනිවාර්යයෙන්. කවුස් පැත්තනේ. නැත්නම් BS වල එච්චර කියලා දෙන්න ඕනේ නැහැ කවුස් කියන්නේ. එයා නිකන් උදින් කියලා විතරයි. හැබැයි මේක පාවිච්චි කරලා ඒ පේපර් එකට උත්තර සාර්ථකව ලියන්න පුළුවන්. හරිද? හරි. මම ලියන්නේ 2017ට සාපේක්ෂව 2017ට සාපේක්ෂව 2018 මෙහෙයුම් වියදම් වැඩි වීම. 2017ට සාපේක්ෂව 2018 මෙහෙයුම් වියදම් වැඩි වීම. මෙහෙයුම් වියදම් වැඩි වීම. හරි. මෙහෙයුම් වියදම් වැඩි වීම. 2017ට සාපේක්ෂව 2018 මෙහෙයුම් වියදම් වැඩි වීම. හරිද? තව හේතුවක් දෙන්න ඕන. මොකක්ද ඊළඟ හේතුව? අන්න ඊළඟ හේතුව තමයි දැන් අපේ විකුණුම් වැඩි වෙලානේ. දැන් ඔයා හරියට බැලුවොත් විකුණුම් වැඩි වෙලා. විකුණලා දෙන්නේ කීයද? 2017 2,00,000 2018 2,50,000ක් වෙනවා. මෙයා 2,50,000ක් වෙනවා. මෙයා වැඩි වෙලා. හැබැයි විකුණුම් වැඩි වෙන වේගයට වඩා අන්න වැඩි වේගයකින් මොකද වෙලා තියෙන්නේ? අපේ මෙහෙයුම් පිරිවේ වැඩි වෙලාද අඩු වෙලාද? මේ දෙනාගේ වැඩිම වේගයෙන් කවුද වැඩි වෙලා තියෙන්නේ? විකුණුම්ද මෙහෙයුම් වියදම්? විකුණුම්ද වැඩි වේගකින් වැඩි වෙලා තියෙන්නේ මෙහෙයුම් වියදම්. මෙහෙයුම් වියදම් නේද? මේ ඔයා දැන් ළමයිට ප්‍රශ්න ගන්න තියෙනවා මොකද දැන් මං කියනවා විකුණුම් වැඩි වීමේ ප්‍රතිශතය ගණනය කරන්න. දැන් විභාගය අහන්නේ ඒවා. හරිද? දැන් ඔයාගෙන් මේ සරල ප්‍රශ්න අහන්නේ නැහැ. එකම දේ. හරිද? විකුණුම් වැඩි වීමේ ප්‍රතිශතය අහනවා. දැන් විකුණුම් වැඩි වීමේ ප්‍රතිශතය කොහොමද හොයන්නේ? මෙතන වැඩි වීම 50,000යි කලින් තිබ්බ 2,00,000ක් අන්න වැඩි කරනවා 100න් බිඳු කැපුණා 3යි. මෙයා 125කින් තමයි විකුණුම් වැඩි වෙලා තියෙන්නේ. අගයන් දෙක අතර අන්තරය ගන්න. හරිද? අරගෙන පරණ ගාණයෙන් බෙදලා වැඩි කරන්න. දැන් මම අහනවා මෙහෙයුම් වියදම් මොකද උනේ? නම් උත්තර දාලා දෙන්න හොඳයි. මෙයා පුතේ 30,000කින් වැඩි වෙලා. මෙයා 30,000 වැඩි වෙලා. කලින් කීයද? කලින් තිබේ 20,000. වැඩි කරන්න 100. දෙකයි. 100ට 150 ගිල්ලම කියන වැඩි. ඉතින් ළමයි දල්ලාවේ සුද්ධලාවේ අඩු වෙන්නේ නැද්ද? විකුණුම් මේ කිච්චන් ගානකින් වැඩි කරගෙනකොට මෙයා මොකද වෙලා තියෙන්නේ? අන්න සෑහෙන ගානකින් ඉස්සරහට යනවා. ඉතින්
දලලාභේ වැඩි වුණාට ඒකේ ප්‍රොෆිට් එකේ වාසිය සුද්ධ ලාභයට ඇවිල්ලා නැහැ. ඇයි සුද්ධ ලාභයට ආවේ නැත්තේ? විකුණුම් වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් අන්න මොකද වෙලා තියෙන්නේ? මගේ මෙහෙයුම් පිළිවෙල වැඩි වෙලා තියෙන්නේ. ඕන කෝක ලිව්වට පස්සේ මේ අගයන් ටික දාලා දැන් මම මේ මෝඩ් එකේ දෙන හැම එකම ලියන්න ඕනේ නැහැ ඔයා. හරිද? මේ සමහර දේවල් පුතේ අපිට තේරුම් ගන්න වැදගත් වෙනවා. මේ අගයන් අතර අන්තරය හොයන්න විශ්ලේෂණය කරනකොට මේ තියෙන්නේ විකුණුම්. මේ තියෙන්නේ මෙහෙයුම් වියදම්. එතකොට විකුණුම් වල පුතේ වැඩිවීමේ ප්‍රතිශත 50යි. හැබැයි මෙහෙයුම් වියදම් 150යි. අන ලියන්න දෙවෙනි පුතේ සුද්ධ ලාභය අඩු වෙන්න හේතු ලියන්න විකුණුම් වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් මෙහෙයුම් වියදම් වැඩිවීම. විකුණුම් වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් මෙහෙයුම් වියදම් වැඩිවීම. හරි. මෙන්න මේක පුතේ මේක ලියලා දාලා විකුණුම් මෙහෙයුම් වියදම් වල පුතේ මෙන්න මේක සුට්ටක් පොඩි පල්ලෙහාට ලියාගත්ත වැඩි උදේට තේරෙයි. ක්ලාස් එකේ මොන පාලනයකට යනවා. හරිද? හරි මම ඊළඟ කොටසට යන්නද? ඉවරද වැඩි? ඔයා පොඩි ලියාගෙන ඉවරද? මම ඊළඟ කොටසට යන්නද? දැන් ළමයි හිතන්නේ අනුපාත විශ්ලේෂණයේ පට්ට ලේසි කියලා. හරිද? දැන් මම කියන්නේ ඔය පට්ට අමාරුයි කියලා. හැබැයි පට්ට ලේසි කියලා හිතුවට අපි එහෙම හිතන්නේ අර නෝට් එක ලියාගෙන දැන් කියන්නේ ඕකේ අලියන් ටික දාලා සුදු කරලා ගනිපන්. ලීසියට කියනවානේ. එහෙම දෙයක් කරන්නේ නෑ. එහෙම එකක් නෑ ළමයි. ඒක නම් පුතේ ඕන බූරෙක් හදයි. මේ අනුපාත දෙක දන්නව නම් ඉලක්කම් දෙක දාලා උත්තරේ ගන්න පුළුවන්. සූත්‍ර වඩා ගන්න ඕන. සූත්‍ර මතකේ තියෙන්න ඕන. ඒව බලාගෙන අපි කොහොමද මේක විශ්ලේෂණය කරන්නේ? ඒක තමයි වැදගත්. හරියට විශ්ලේෂණය කරගන්න පුළුවන් නම් වැඩේ පොඩ. අර 10න් 10ම චෙක් කරගන්න පුළුවන් කතා දෙකක් නැහැ. තව කියන තරම් කිසිම එකක් ලේසි නැහැ. එහෙම කියන්නේ හේතුව තමයි හරියට ඔක අදහස් දෙන්නේ නැහනේ. ළමයි හිතන්නේ මම අනුපාත කියන්නේ ගාන හදලා අනිවාර්යෙන් විශ්ලේෂණය කරන්න ඕනමයිද නැහැ. ඒ විශ්ලේෂණය කරන්න ඕනේ නැහැ. ගාන හදන්න විතරයි. ගණන් වල ඇව්වොත් විශ්ලේෂණය කරන්න.
අහනවායි. අහනකොට වල කියන්න තේරෙන්නේ. මේකයි. කියන තීරණ නැත්තම් මොකද වෙන්නේ? ඔයා බොරු ලියන. දැන් අර ඉස්සෙල්ලා මම හැවුවම උත්තර කීපයක් මම ළමයි දීලා තිබ්බා. වෙනත් ආදායම් අඩුවීම කියන. මෙයා සුද්ධ ලාභ අනුපාතයේ අඩු වෙන හේතු වෙනත් ආදායම් අඩු වීම. ඒ වෙනත් ආදායම් අඩු වීම මේකට දාලාද? නෑ. පොදුවේ කියන්න පුළුවන්. පොදුවේ කියන්න පුළුවන් නම් මේකට දාලාද? නෑ. මේකට දාලා තමයි උතන ලියන්න ඕනේ. හරිද? හරි පුතේ. එහෙනම් ওই ටික හරිනම් ඔයා ඉන්න අපේ ටියුට් එකේට ආයි ටියුට් එකේ පුතේ අපි මෙන්න මෙතනට යනවා. ඉන්නකෝ ආයි ටියුට් එකේ පාඩම හිටපු තැනටම අපි යනවා. දැන් අපි තියෙන නෝට් එකේදී ඉන්නකෝ. මෙන්න. සුද්ධ ලාභ අනුපාතිකයත් හරි. එන්න ඊට පස්සේ මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය කීයක්ද? දැන් මේ අපේ මුළුවත්කම් වලට කොච්චරක ප්‍රතිලාභයක් ජනනය වෙනවද කියන එක තමයි මෙතන සාකච්ඡා කරන්න යන්නේ. බලන්නකෝ. ව්‍යාපාරයක පවතින මුළුවත්කම් වලට සාපේක්ෂව ප්‍රතිලාභය කොපමණද යන්න මෙම අනුපාතය මගින් ජනනය පෙන්වු කෙරේ. මෙහිදී පොලී පෙර සුද්ධ ලාභය සැලකිල්ලට ගත යුතුයි කියනවා. හරි. ඔය යන්න කෙටි සටහනට යනුවේ හරි. යන්න කෙටි සටහනට යන්න කෙටි සටහනේ යන්න මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය හරිද? යන මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය ලියනකොට මේ විතර එතරම් ලියන්නේ මුළුවත්කම් වලට සාපේක්ෂව ව්‍යාපාරේ ලාභය නැතහොත් ව්‍යාපාරේ